පිටු අංක 7 ශාක ප්‍රජනනයේ පිටු අංක 7 පෙරලා ගන්න. ශාකවල ලිංග ප්‍රජනනය කියන මාතෘකාවේ ඉඳලා අපිට යන්න තියෙනවා. අපි ගිය සති පුතේ ශාකවල අලිංගික ප්‍රජනනය ගැන කතා කරා. අපි බෙදුවා ශාකවල ප්‍රජනනය කොටස් දෙකකට ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි කියන්නේ. මොකද්ද ලිංගික ප්‍රජනනය කිව්වේ? ශාකවල පුංජන්මාණු කියලා සෛල වර්ගයක්. සත්තුන් ගැන ළමයි ශුක්‍රාණු සෛල සහ ඩිම්බ සෛල මේ දෙක එකතු වෙලා නව ජීවියෙක් බිහිවන ක්‍රියාවල තමයි අපි ලිංග ප්‍රජනනය කියන්නේ. ඒතර මිනිස් සාමාන්‍ය ශාකයක පැටව හැදෙන්නේ නැහැනේ. ශාකයක බිහි වෙන්නේ බීජයක්. ඒදි පුතා වෙන්නේ මේක පරාග සෛලය මේක ඩිම්බ සෛලය ඇති වෙන්නේ බීජයක්. ඒ බීජයේ කල කරාට පස්සේ තමයි ගස් පැටෙක් නිර්මාණය වෙන්නේ. ගස් පැටෙක් කියන්නේ ගහක් නිර්මාණය වෙන්නේ. ඒතර තවත් ජීවියෙක් නිර්මාණය වෙන ක්‍රියාවලිය තමයි අපි මේ ප්‍රජනනය කියලා කියන්නේ. එතකොට මේ ඒක අපි කොටස් දෙකක් බෙදුවානේ. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය කියලා. ලිංගික ප්‍රජනනයේදී ඒකේ සිද්ධිය අපි කතා කරන්න තියෙන්නේ අද අපි ගිය සති කතා කරේ අලිංගික ප්‍රජනනය ගැන. අලිංගික ප්‍රජනනය කියන්නේ මේ වගේ පුංජන්මාණු ජායජන්මාණු සංසේචනයකින් තොරව නව ජීවියෙක් පිළිවෙන ක්‍රියාවලිය. පුංජන්මාණු ජායජන්මාණු එකතු වෙන්නේ නැතුව, පිරිමි සෛල ගැහැණු සෛල එකතු වෙන්නේ නැතුව නව ජීවියෙක් පිළිවෙන ක්‍රියාවලියට අපි කියනවා ලිංගික ප්‍රජනනය කියලා. ඒවා එකතු වෙන්නේ නැතුව වුණොත් අපි කියන්නේ අලිංගික ප්‍රජනනය කියලා. පැහැදිලිද? ඒතර අලිංගික ප්‍රජනනය කොහොමද සිද්ධ වෙන්නේ? ජීවියෙකු තනියම සිදු කර ගන්නා ප්‍රජනනයට අපි කියනවා අලිංගික ප්‍රජනනය කියලා. තනියම කොහොමද ජීවියෙක් ප්‍රජනනය කරගන්නේ? තනියෙන් ජීවියා ප්‍රජනනය කරගන්නේ විශේෂයෙන් ළමයි පහත් පරිණාමිකව පහත් ශාක ඒ වගේම පරිණාමික උසස් ශාක උනත් අපිට මේ අලිංගික ප්‍රජනනය දකින්න පුළුවන්. සතුන් තුළ මේ උසස් ජීවීන් තුළ දකින්න පුළුවන් සතුන් තුළ ලැබෙන්නේ. හැබැයි පහත් සතුන් තුළ මේ අලිංගික ප්‍රජනනය දකින්න පුළුවන්. අලිංගික ප්‍රජනනය කියන්නේ ජීවියාගේ කිසියම් වර්ධක කොටසක් මගින් තව ජීවියෙකු බිහි කර ගන්නා ක්‍රියාවලිය. වර්ධක කොටසක් පැලවීම මගින් සම අපි කතා කරගෙන ඉස්සෙල්ලා පත්‍ර මගින් මුල් මගින් නේද? භූගත කඳන් මගින් ආදි වශයෙන් කිසියම් වර්ධක කොටසක් මගින් තව ජීවියෙක් බිහි වෙනවා නම් ඒතර ඒ ජීවියා තනියමයි. තව ජීවියෙක් කවුරු කරගන්නේ නැහැ. පත්‍රයක් වැළවුණොත් ඒ පත්‍රය තව ජීවියෙක් බිහි කර ඇතුල් කරගන්නේ නැහැ. තම වර්ගය නිපදව ගන්න. අතු කැලලක් පැලවෙනකොට ඒ අතු කැලල මෞෂාකයෙන් ලබාගත් කොටසක් තව ජීවියෙක් එකට හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවට කියනවා අලිංගික ප්‍රජනනය කියලා. ඒතර මේ අලිංගික ප්‍රජනනය ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. ඔයගොල්ලෝ ඒක ඉගෙන ගත්ත ඇයිදී සටහන් කියලා ලියා ගන්න ඇති. නැත්නම් වීඩියෝ එක තිබුණොත් මගෙන් ඉල්ල ගන්න. මම තිබුණොත් දාන්න. ගොඩක් වීඩියෝස් තමයි මම මේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්නේ. මේ සමහරට එකක් දෙකක් මට හිතුණා ඩවුන්ලෝඩ් කරගත්තේවා තියෙනවා. ගොඩක් විට Zoom එකෙන් මම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ආපෝසල Zoom එකේ ඔටෝ සේව් එකෙන්. කියන්නේ cloud save තමයි මම කරන්නේ. cloud recording එකක් කියන්නේ. ඒ නිසා කියන්නේ මේ Zoom එකේ අයගේ database එක තුල තමයි මේක save වෙන්නේ. පැහැදිලිද? ඒගොල්ලෝගෙන් මම අරගෙන ආපහු download කරගන්නවා. ඔයගොල්ලෝ මේ download කරන විදිහ තමයි. එතකොට මේ තිබුණොත් මම නැවත දානවා. දවස් දෙකක් කොහොමද මගලන්ට දාලා තිනවා මේ ක්ලාස් එකක් අවසන් වුණාට පස්සේ. ශාකවල ලිංග ප්‍රජනනය. ශාකවල ලිංගික ප්‍රජනනය. right? ප්‍රධාන වශයෙන් ළමයි ශාකයක ලිංග ප්‍රජනනය සඳහා දායක වන ප්‍රධානම විභවය තමයි පුෂ්පය. මල. නේද? ඒතර මල කියන්නේ ලිංගික අවයවයක්. ඒ සමහර ළමයි තමන්ගේ නම වෙනුවට මල් වල නම් දාන්න තියෙනවානේ. දැන් මටත් මෙතන ඩිස්ප්ලේ වෙනවා සමහර ළමයිගේ නම් මල් වල නම් තියෙනවා ළමයි. නේද? එතකොට ඒ මලෙහි නම තමන් යොදාගෙන තිබ්බට ප්‍රශ්නයක් නැහැ ළමයි. ඔය ශාකනේ. නැත්තම් මේ කරලා තියෙන්නේ ලිංගික අවයවයක නමක් තමාගේ නම වලට දාලා තියෙනවා. නේද? දැන් සේපාලිකා, මානෙල්, සපුමාල් නේද? ඕලු. එහෙම තියෙනවා නම් නේ. සමන් පිට්ටනේ. ඒ වගේම අපි ගත්තාම ළමයි ඒවා මල් වල නම් කමක් නැහැ. ලිංගික අවයවයේ නම ශාකවල හැබැයි නේ. ඒක තමයි තමන්ගේ නම වලට දාලා තියෙන්නේ. දැන් අපි මිනිස්සුන්ට ඉස්සර එහෙම ඒ මලේ නම දාගෙන මදි වෙලා මලේ කොටස් වල නමුත් සමහරක් අය තමන්ගේ නමට දාගෙන තියෙනවා. දැන් අපි ඊළඟට මේ ලිංග ප්‍රජනක අවයවයේ විදියට පුෂ්පේන කතා කරන්නේ. ඒතර මේ පුෂ්පේ මලෙහි කොටස් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. කොටස් නම් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා ළමයි මේක කරලා තියෙන සමහරක් විට ඔය 6 වසර 7 වසර 8 වසර ශ්‍රේණියේ ඉඳලා අපි පුෂ්පේ කොටස් නම් කරනවා. මේ තමයි පුෂ්පේක ග්‍රාහකය. පුෂ්ප කොටස් පවතින කොටසක් කියන්නේ ග්‍රාහකය කියලා. මේ ග්‍රාහකයට සම්බන්ධ මේ අපේ මේ කොටස අපි කියනවා ළමයි ගැහණු අවයවය නොහොස් යායාමය. ගැහණු අවයවයක නම ගත්ත
ජායාන් කියන. ඉතින් මේකේ තියෙනවා ළමයි මණිපත්‍ර කියන කොළ පාට පත්‍ර විශේෂයක්. උපමණිපත්‍ර කියලාත් මේකේ තව හට ගන්නවා කොළ පාට පත්‍ර වෘත්තේ වගේ. ඊළඟට මේකේ පරාග දහණී තියෙනවා. මේ වගේ තමයි පරාග කණිකා නිෂ්පාදනයලා පරාගණය කරන්න අවශ්‍ය පරාග කණිකා නිපදවන්නේ. ඉතින් මේකේ දලපත්‍ර තියෙනවා. මේක තමයි දලපත්‍ර. මේක දලපත්‍ර. දලපත්‍ර කියන්නේ වර්ණවත් පත්‍ර. ඔයගොල්ලෝ පොඩි කාලේ මේවා කතා කරලා ඉතින් වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේක ඇතුළේ තමයි තියෙන්නේ ඩිම්බ සෛල සමහරට එක ඩිම්බයක් හෝ ඩිම්බ කීපයක් පවතින පුළුවන්. අපි මේ ඩිම්බයක් විශාල කළා පස්සේ තව පොඩ්ඩකින් අපි විස්තර කතා කරනවා. මේකේ තියෙන පරාග කණිකා තමයි ළමයි මේ පිරිමි සෛල. මේ කොටස මේ කොල්පේනවා මල් පෝච්චියක් වගේ තියෙන කොටස තමයි ගැහැණු අවයවය ජායාන් කියන්නේ. ඒතර මේකේ ඉන්න ඩිම්බ මම සලකන්නේ නම් මේ ඩිම්බ කොටස ඇතුලේ ඉන්න මේ කොටසට අපි සලකන්නේ ජායාන් කියලා. මම කියනවා මනමාලිගේ පාර්ශ්වයයි කියලා. මේකට කියන්නේ මනමාලයාගේ පාර්ශ්වයයි කියලා. අපි බලමු මෙතන පොඩි මඟුලක් සිද්ධ වෙනවා. මේ මඟුල කොහොමද වෙන්නේ කියලා අපි ඊළඟ කතා කරගෙන යමු. මේ මනමාලයා සහ මනමාලී කොහොමද මුණ ගැහෙන්නේ? මුණ ගැහිලා කොහොමද මෙතනින් එහාට මෙයාගේ චාරිත්‍ර වාර්තික කරන්නේ? අද වශයෙන් අවසානයේ පැටක් පිහි වෙන අවස්ථාව දක්වා දෙවත් බීජයක් නිර්මාණය වෙන අවස්ථාව දක්වා තමයි අද අපි ලිංගික ප්‍රජනනය කියන මාතෘකාව යටතේ ශාකල ලිංගික ප්‍රජනනය කියන මාතෘකාව යටතේ අපි කතා කරන්නේ. පැහැදිලිද? right. එතකොට පිටා මේක තියෙනවා පිටු අංක 8 ශාක එක හරස් මලක හරස් කඩා දාලා දික්කඩක් දාලා ඔයගලන්ට කොටස් නම් කරන්න කියලා. ඊට කලින් අපි 7 වෙනි පිටුව අවසන් කළා යම් පුතා. මේකේ කොටස් නම් කිරීමක් සම්බන්ධයෙන් තමයි අපිට කියන්නේ. නිකම් මම ඔයගලන්ට කිව්වොත් එහෙම මේකේ තියෙනවා දලපත්‍ර කලංකය කීලය ඩිම්බ කෝෂය ඩිම්බ පරාගදානි සූත්‍රිකාව ඊට පස්සේ මේක මණිපත්‍ර මේක මණිපත්‍ර මේක දලපත්‍ර මේක උපමණිපත්‍ර right හරි දැන් ඔන්න එහා පැත්තේ පිටුව නම් කරලා යමු පුතේ 8 වෙනි පිටුව නම් කරලා යමු ඊට පස්සේ මේකේ සටහන් ලියන්න පහසුයි 7 වෙනි පිටුවේ ඉතින් 8 වෙනි පිටුව නම් කරමු බලන්න උත්තර ටික ඩිස්ප්ලේ කරන්න නෑ මම කියන්න වෙනව නේද මේක ඩිස්ප්ලේ එකක් නැහැ උත්තර ටික ඩිස්ප්ලේ වෙලා නැහැ ඒ නිසා මම කියන්නම් උත්තර ලියමු අපි ඉක්මනට ඒ කියන්නේ කලංකය B කියන්නේ කීලය කලංකය කීලය right C කියන්නේ ඩිම්බ කෝෂය උතුරට අපි කියන්නේ මොකද්ද ජායාංගය කියලා right අශිනියෝ මම මේ ඉස්සෙල්ලා මේ කට් කරා අශිනී මොකද මේ වගේ මයික් එක ඔෆ් කරලා තිබුණේ නැහැ දැන් අපෝ වැටුණා නේද right ඊළඟට දලපත්‍ර බලන්න A B C D D කියන්නේ තමයි මණිපත්‍ර නම් කියලා තියෙන්නේ දලපත්‍ර නේ මණිපත්‍ර D A B C D E කියන්නේ ග්‍රාහකය F කියන්නේ වෘත්තය ඔකේ උපමානපත්‍ර නම් කරලා නැහැ ළමයි උපමානපත්‍ර අඳලා නැහැ G කියන්නේ දලපත්‍ර නැත්නම් මුකුටය දලපත්‍ර නැත්නම් මුකුටය පරාගදානි පරාගකණිකා මොකද්ද සර් පරාගකණිකයි පරාගදානිය පොඩ්ඩක් ඉන්න මේක G කියන්නේ දලපත්‍ර නොහොත් මුකුටය H කියන්නේ පරාග දානිය M කියන්නේ පරාග කණිකා I කියන්නේ සූත්‍රිකාව I J කියන්නේ මඳු කෝෂ
මధు කෝෂ කියන්නේ පැණි පිරලා තියෙන තැන. මధు කෝෂ. G කියන්නේ මధు කෝෂ. G කියන්නේ J. J කියන්නේ මధు කෝෂ. K කියන්නේ ඩිම්බාවරණ. 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 මේක ඇතුලේ ළමයි තියෙන එක. ඩිම්බාවරණ ඊට පස්සේ L කියන්නේ කලල කෝෂය. කලල කෝෂය. කලල කෝෂය. කලල කෝෂය. කලල කෝෂය. හොඳයි. ආයෙත් අපි මේක බලමුද? මම කීයද බලා ගන්නවා. A කලංකය B කීලය C ඩිම්බ කෝෂය ඒ තුනටම කියනවා ජායාංගය කියලා. right? D මණිපත්‍ර E ග්‍රාහකය F වෘත්තය F වෘත්තය වෘත්තය මේ පැත්තට එන්න G කියන්නේ දලපත්‍ර H පරාගදානීය M පරාක්කණිකා I සූත්‍රිකාව මේ තුනම එකට ගත්තොත් අපි කියනවා ළමයි පූමාංගය කියනවා. මොකද්ද? පූමාංගය කියලා ලියනවා. පූමාංගය J කියන්නේ මధు කෝෂ H කියන්නේ ඩිම්බාවරණ I කියන්නේ යටම එක ළමයි කලල කෝෂය. කලල කෝෂය. right? කලල කෝෂය. right දැන් අපි මේකේ සියලු කොටස් නම් කරලා අවසానයි. සියලු කොටස් නම් කරලා අවසానයි. දැන් පුෂ්පයේ ප්‍රධාන කොටස් ටික තමයි ජායාංගයයි පූමාංගයයි. ගැහණු කොටස තමයි ජායාංගය කියන්නේ. පිරිමි කොටස තමයි පූමාංගය කියන්නේ. එතකොට මේක මතක තියාගන්න ලේසි පුතා මෙන්න. ජායා කියන්නේ ගැහණු. ජායා, මායා, ඡායා. ජායා ගැහණු තමයි නේද? ජායා කියන්නේ ගැහණු. පුම් කියන්නේ නිකන් මේ පුංචි බණ්ඩා, පුංචි රාළ, පුංචි රිසොයිසා. පිරින්නා නේද? ඒසා ඒක තමයි පූමාංග. පිරිමි කොටස්. ජායාංග කියන්නේ ගැහණු කොටස්. දැන් පුතා මේ මං කියන්නේ පුෂ්පවල නම් තමන්ගේ නම් වලට දාන්න තිබෙන්නේ. පුෂ්පයේ නම තමන්ගේ නම් වලට දාන්න සමානයි. එතකොට ඒ ASCII ළමයි දැන් පුෂ්පේ මම කොටසුත් තමන්ගේ නම් වෙනුවට දාන්න තියෙනවා කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි පොදුවේ කියනවා මේ පරාග දහනියයි මේ සූත්‍රිකාවටයි මේ භූමාංගික පොදුවේ අපි කියන රේණුව කියලා. රේණුව. බලන්න සමහර ගෑනු ළමයි තමන්ගේ නම එහෙම පිටින් රේණු කියලා දානවා. තමන්ගේ නම රේණු. රේණු කියන්නේ කෙලින්ම පිරිමි අවයවයේ නම. නේද? මේ බලන්න. පරාගදානීය පරාක්කණිකා සූත්‍රිකාව පිරිමියාවේ යවේ නම රේණු. රේණු කියන එක තමන්ගේ නම උඩ දාන්න රේණු. නේද? රේණුකා රේණු. මේ වගේ තව සමහර දාන්නේ කලංකය අකලංකය කියලා. අයන්න උඩ දාලා අකලංක. කීලය අකිල කියලා කීල අකිල. බිම්බෝසෙර නම දාන්නේ මණි ඉස්සරහින් රමණි කමනි. තව අමනි වමනි තියෙනවා නේද? සමහරක් වෙන අමනි දාන සමහරක් වමනි දාන right ඒ වගේ තමයි සමහර මේ මధు කියන වචනේ මధు කෝෂ මధు රංග මధు පාශ මధు ශානි නේද මధు කියන වචනේ පාවිච්චි කරනවා නේද බලන්නකො මල් වල කොටසොත් තමන්ගේ නම වල දාන්න දිනවා ඒ වගේ තව තේරුම් තියෙනවා ඉතින් නේද මధు කෝෂය කියන්නේ මේ මලේ පැණි පිටලා තියෙන කොටසය පැණි මොනවාද ළමයි මලට නම් කිසි ප්‍රයෝජනයක් නැහැ පැණි තියෙන්නේ කෘමීන් අන්තව ගන්න විශේෂයෙන් කෘමීන් ඇතුළට පස්සේ කෘමීන් මගින් පරාගය නිස්තු කරගන්න තමයි මේ මధు කෝෂ භාවිතා කරන්නේ. හරි පුතා. දැන් අපි යමු ශාකවල ලින්ක් බෙදන්නේ 7 වෙනි පිටුවට ඉක්මනින් මේ සටහන අපි පුරවමු. right? මම ඩිස්ප්ලේ කරලා ඔයගලන්ට පුරවන්න දෙන්න. පිටු අංක 7. කියවන්න. පරිණත ශාකයක ලිංක ප්‍රජනක ව්‍යුහය ව්‍යුහය පරාන්තර පුෂ්ප වල නිපදන ජන්මාණු සංයෝජනයෙන් බීජ සෑදේ. එම බීජ මගින් නව ශාක බිහි කර ගැනීම මෙහිදී සිදුවේ. ශාකවල ලිංගික කොටස්
සහිත ව්‍යුහය පුෂ්පය. පුෂ්පයේ කොටස් පුෂ්ප ග්‍රාහකයේ මත වලයාකාරව සැකසී ඇත. ප්‍රධාන පුෂ්ප කොටස් හතරක් ඇත. ග්‍රාහකය කියන්නේ පුෂ්පයේ සීල කොටස් තරා සිටින අවයවය. මේ ඒ මත තමයි සීලම පුෂ්පයේ කොටස් තියෙන්නේ. අපි බලමු මොනවද මේ ප්‍රධාන කොටස් ටික කියලා. ලියන්නේ එක මණිපත්‍ර දෙක මුකුටය ඇල ඉරක් ගහලා ඒකට තව නමක් කියලා පුතා දලපත්‍ර තුන්වෙනි එක කුමාංගය තව නමක් තියෙනවා පුතා රේණු හතරවෙනි එක හතර ජායාංගය හතරවෙනි ජායාංගය පැහැදිලි? හරි. අපි ඊළඟ පුෂ්පයේ කොටස් නම් කරා බලා ගන්නකො නම් කරපු පුෂ්පයේ කොටස් ටික හරි මම දාන්න ඩිස්ප්ලේ එකක් දාන්න පුෂ්පයේ කොටස් නම් කිරීම බලන්න හරිද කියලා බලා ගන්නකො නම් කරා හරිය නේද? ඊට පස්සේ තමයි මේක එක පුෂ්ප කොටස් වලින් කරන කාර්යයන් ටිකයි බලන්න. පුෂ්පයේ එක කොටස් වලින් සිදුවන කාර්යයන් ටික තමයි අපි බලන්නේ. පළවෙනි අපි ගන්න ළමයි මණිපත්‍ර ගැන මණිපත්‍ර වලින් කරන කාර්යය. පුෂ්පයේ මණිපත්‍ර කියන්නේ ළමයි වර්ණවත් පත්‍ර. මේකෙන් තමයි කෘමීන් ආකර්ෂණය කරන්නේ. තේරෙනවද? කෘමීන් ආකර්ෂණය කරන්නේ විශේෂ අනුවර්තනයක් විදිහට මේක පාවිච්චි කරනවා. මේ වර්ණවත් පත්‍ර කෘමීන් ආකර්ෂණය කරනවා වගේම. දැන් මේක කෝපයක් වගේ තියෙන ළමයි. ඒත් මේ කෝපය වගේ තියෙනකොට මේ දලපත්‍ර ඉස්සෙල්ලාම ළමයි මණිපත්‍ර තියෙන්නේ. මණිපත්‍ර කෘමීන් ආකර්ෂණය නෙවෙයි මේක කොළපාට පත්‍ර විශේෂයක්. මණිපත්‍ර කියන්නේ කොළපාට පත්‍ර විශේෂයක්. ඒ කොළපාට පත්‍ර ප්‍රභා සංශ්ලේෂණය කරනවා වගේ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණ කාර්යයක් කරනවා වගේම මල පොහට්ටු අවස්ථාවේ ආරක්ෂා කිරීම කරනවා. ඔයාලට රෝස මලක රෝස පොහට්ටුව හොඳට බලන්න. ඒ මල වට කරගෙන ඉන්නේ මණිපත්‍ර කොළපාට මණිපත්‍ර. එතකොට ඒ කොළපාට මණිපත්‍ර මේ පොහට්ටු ආරක්ෂා කරන්න වැදගත් වෙනවා. නේද? එතන මල් ආරක්ෂාව සඳහා මේ මණිපත්‍ර වැදගත් වෙනවා. මල ආරක්ෂාව සඳහා මල් පොහට්ටු අවස්ථාවේ ආරක්ෂා කිරීමත් මලේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීමත් ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද ඔයාලට? ඉක්මනින් ලියමු. මණිපත්‍ර මණිය පුෂ්ප ග්‍රාහකයේ මත වලයාකාරව පිහිටයි. කොළ පැහැතිය ලපටි අවදීදී පුෂ්ප අභ්‍යන්තර කොටස් වලට ආරක්ෂාව සැපයීම සිදු කරයි. එන්න දෙවෙනි එකට. දෙක මුකුටය ඇලයිරක් දලපත්‍ර මුකුටය කිව්වේ මේ දලපත්‍ර මේක මේවයි කාර්යක්‍රමයක් වලට කෘමීන් ආකර්ෂණය කරනවා පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කරනවා මේ දලපත්‍ර වලින් ඊට අමතරව මල අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම කරනවා රයිට් කියවනේ මුකුටය දලපත්‍ර කීපකින් සෑදී ඇත සුදු හෝ වර්ණවත්ය මුකුටය දලපත්‍ර කීපකින් සෑදී ඇත සුදු හෝ වර්ණවත්ය ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් වලට ආරක්ෂාව සැපීම. පුෂ්ප කොටස් වලට ආරක්ෂාව දෙනවා. right? ආරක්ෂාව සැපීම. පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කර ගැනීම සිදු කරයි. ආකර්ෂණය කර ගන්නවා කෘමීන්. මොන ලියන්නේ? පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කිරීම. අපි ලාට කුමාංගේවත් රේණුව ගැන කතා කරමු. රේණු කියන්නේ පිරිමි අවයවය කියලා කිව්වා. රේණුව ගැන. ඒක ළමයි ලියලා තියෙන්නේ අපිට කියවන්න විතරයි ඉතින් අපි මේ කියලා දාමු. හුම් කියන්නේ පුරුෂ. ප්‍රජනක ව්‍යුහය කුමාංගයේ වේ. පුරුෂ ප්‍රජනක ව්‍යුහය කුමාංගයේ වේ. මේ පරාගදානීය හා සූත්‍රිකාව ලෙස කොටස් දෙකකින් යුක්තය.
පරාග ධානිය තුල පරාග කෝෂ තුල නිපදවූ පරාග පරිණත වූ විට පරාග ධානිය පුපුරා පිටතට පැමිණි. දැන් මේ විදිහට පරාග ධානිය ළමයි බෙහෙම තියෙනවා. එතකොට මේක ඇතුලේ පරාග කණිකා හැදෙනවා. හැදිලා ළමයි මේක පරිණත වුණාට පස්සේ මේ පරාග ධානිය පුපුරලා සමහරට මෙහෙම කන පිට යනවා. එකල පරාග කණිකා වායු වල නිදාසලා වායු මගින් සතුන් මගින් සුලභ මගින් මේ පරාග කණිකා පරාග මේ කලංකය වෙතගෙන ගිහිලා පරාගනේ කාර්ය සිදු වෙනවා. හරිද නේද? අපි ඊට පස්සේ යමු යායාංග ගැන කතා කරන්න. ලියන්න පුෂ්පයක ඇති ජායා කියන්නේ ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය පුෂ්පයක ඇති ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය ජායාංගයේ වේ. කලංකයේ කීලය හා ඩිම්බකෝෂ ලෙස කොටස් තුනකින් යුක්තය. ඩිම්බකෝෂ තුල ඩිම්බ පිහිටා ඇත. ඊළඟ මාතෘකාව තමයි පුතා ද්විලිංගික පුෂ්ප. ද්විලිංගික පුෂ්ප. මොකද්ද ද්විලිංගික පුෂ්පයක් කියන්නේ? පිරිමි කොටස් සහ පුෂ්පයක පිරිමි අවයව හා ගෑනු අවයව දෙකම එකට තියෙනවා නම් එකම පුෂ්පයක් තුල අපි කියන ඒගොල්ලන්ට ද්විලිංගික පුෂ්ප කියලා. ලිංග වර්ග දෙකම එකම පුෂ්පේ දකින්න පුළුවන්. තේරෙන්නේ? දැන් ජීවියෙක් තුල ලිංග වර්ග දෙකම එකට තියෙනවා අපි කියනකොට ද්විලිංගිකයි. ද්විලිංගිකයි. හැබැයි පුෂ්ප. ඒ වගේම ජීවියෙකුත් සමාක ලිංග වර්ග එකම දෙකම එකට තියෙනවා. අපි එක කියනවා විශේෂ නම ඒක ගෘහී කියලා. එතකොට මම ඒක ගැන කතා කරනවා පහලින් ඈ. රයිට්. අපි මෙතන සටහන දාගමු. උදාහරණ ලියන්න තියෙනවා ළමයි මොනවද? ද්විලිංගික පුෂ්ප උදාහරණ ලියන්න. වද වැල්දොඩම් නිරිස් කතුරු මුරුංගා ද්විලිංගික පුෂ්ප උදාහරණ. වද වැල්දොඩම් නිරිස් කතුරු මුරුංගා. ඊළඟට අපි යනවා ද්විලිංගික කියන එකේ අනිත් එක තමයි ඒකලිංගික පුෂ්ප. ඒකලිංගික පුෂ්ප කියන්නේ තනි පුෂ්ප වලට ළමයි. ඒ කියන්නේ පිරිමි පුෂ්ප කොටස් හෝ ගැහැණු කොටස් පමණක් අන්තර්ගත වෙන වෙනම හැදෙන පුෂ්ප. සමහර පුෂ්ප වල බැලුවොත් පිරිමි අවයව විතරයි තියෙන්නේ. සමහර පුෂ්ප බැලුවොත් ගැහැණු අවයව විතරයි. අපි ගත්තොත් දැන් මේ මලේ තියෙන්නේ ගැහැණු අවයව විතරයි. يعني කලංකය, කීලය, ඩිම්බකෝෂ විතරයි. ඒක කියන්නේ ජායාංගික පුෂ්ප කියලා. මේ පුෂ්පේ අපි ගත්තා ළමයි මේ පුෂ්පේ ග්‍රාහකයේ මෙන්න රේණු විතරයි තියෙන්නේ. රේණු විතරක් තියෙනවා කියන්නේ මේක කුමාංගික පුෂ්පය. එතකොට ඒකලිංග පුෂ්ප කියන්නේ ජායා කොටස් පමණක් හෝ කුමාංගික පිරිමි කොටස් පමණක් බලන පුෂ්ප වලට අපි කියනවා ඒකලිංගික පුෂ්ප කියලා. රයිට්? මේ ඒකලිංග පුෂ්ප කොහෙද දකින්න ලැබෙන්නේ? ඔය ඒකලිංග පුෂ්ප තියෙනවා ඒකලිංගයක් පමණක් තියෙන පොල් වල තියෙන ළමයි දැන් අපි ගත්තොත් පිරිමි මල් වෙනම ගැහැණු මල් වෙනම ඉරිඟු ගහ හිතන්න. ඉරිඟු ගස් වල ගහේ උඩම තියෙනවා පිරිමි මල්. මේ දවස් ඉරිඟු ගස් තියෙනවා නේද? ගහේ උඩම පිරිමි මල් තියෙනවා. අර කරලේ රැවුල වගේ පහළට එල්ලන්නේ. ඒ තමයි ගැහැණු මල්. උතර අර වගේ පරාක්කණි කැවිලා රැවුල වගේ තියෙන ඉරිඟු කරලේ තියෙන ඒ කලංකවත් තැම්පත් වෙලා කීල දිගේ ගිහින් තමයි මේ ඩිම්බ සංසේචනය වෙලා බීජ ගොඩක් හැදෙන්නේ ඉරිඟු ශාකය තුළ. නේ? ඉරිඟු කරලක් තුළ බීජ ගොඩක් හැදෙන්නේ මේ විදිහට. එතකොට මේක තමයි අපි කියන්නේ මේ පරාගන කාර්යය. අපි තව පොඩ්ඩකින් ඉගෙන කතා කරමු. ඒකලිංග පුෂ්ප ගැන එහා පැත්තේ ඒකලිංග පුෂ්ප වර්ග දෙකයිනේ කුමාංගික පුෂ්පයි ජායාංගික පුෂ්පයි කියලා. ඒ නිසා එහා පැත්තේ පිටුවට එන්නකොට පිටු අංක 9ට එන්න. පිටු අංක 9 තියෙනවා මේ පුෂ්ප දෙවර්ගය. කුමාංගික පුෂ්පයි ජායාංගික පුෂ්පයි කියලා මාතෘකාව ලියලා තියෙනවා. රයිට්? මම ඩිස්ප්ලේ කරන්න ඔයගලන්ට. මොකද්ද කුමාංගික පුෂ්ප කියන්නේ? ඒවල බලන්න. මොකද්ද කුමාංගික පුෂ්ප කියන්නේ? කුමාංගික පුෂ්ප කුම් කොටස හේවත් කුමාංගයේ සහිත පුෂ්ප. පිරිමි කොටස් විතරයි. උදාහරණ ලියන්න. වට්ටක්ක වල බොරුමල්. වට්ටක්ක ගහේ තියෙන ළමයි ගෙඩි හැදෙන්නේ නැති අපි කියන එකට බොරු මලක් කියලා. තේරෙනවද? වට්ටක්ක වල බොරුමල්. වට්ටක්ක වල බොරුමල්. ලිවද? ඊළඟට. බඩේරිඟු වල අග්‍රයේ පුෂ්ප මංජරයේ පිපෙන මල් බඩේරිඟු වල අපි කියන්නේ ඒකටත් මේ ගැහණු පිරිමි මල් පුෂ්ප කුමාංගික පුෂ්පනේ.
ඒක පිරිමල් වෙන්නේ වට්ටක් වල බොරු මල් අර ගෙඩි හැදෙන්නේ නැති බොරු මල් සහ ඉරිඟු ශාකේ ළමයි උඩම හට ගන්නා පුෂ්ප මංජරිය කියලා කියනවා. අපි ළමයි ඉරිඟු ගහේ උඩම පිපෙන මල් අපි කියනවා හුමාංගී පුෂ්ප කියලා. ජායාංගී පුෂ්ප කියන්නේ පුතා ගැහණු මල් වලට ජායාංගී පුෂ්ප කියන්නේ ගැහණු මල් වලට ඒවා වට්ටක්කවල ගෙඩි හට ගන්නා මල්. ඒ වගේම බඩ ඉරිඟු වල කරලේ හට ගන්නා මල් මේ සඳහා උදාහරණ දෙනවා. right මොන ලියා ගන්න. මොන ලියා ගන්න. හරිද? ඊළඟ මාතෘකාව ඒක ගෘහී ශාන්ත. ඒක ගෘහී ශාන්ත. ඒක ගෘහී ශාන්ත. ඒක ගෘහී ශාන්ත කියන්නේ මොකද්ද? එකම ගහේ ගැහැණු පුෂ්පයි පිරිමි පුෂ්පයි දෙකම හට ගන්නවා නම් අපිනවා ඒක ගෘහී ශාන්ත. ඒරන්ද මම ඔයගොල්ලන්ට පින්තූරයක් ඇඳලා පැහැදිලි කරන්න. ඒක ගෘහී ශාන්ත කියන්නේ මොකක්ද කියලා. right? එකම ගහේ ගැහැණු මල්ලි පිරිමි මල්ලි දෙකම තියෙනවා. කියන්නේ එකම ජීවියා තුළ දකින්න පුළුවන් වගේ. දැන් මිනිස්සුන්ගේ එහෙම තියෙනවා පුතා ලිංග වර්ග දෙකම එකම ජීවියාගේ තියෙනවද? නෑ. එකම ජීවියා තුළ ලිංග වර්ග දෙකම නෑ. එක් ජීවියෙක් ළඟ එක ලිංග වර්ගයක් විතරයි තියෙන්නේ. ඒත් අපි මොන ලිංගිකයිද මොන විදිහටද අපි කියන්නේ ලිංගිකත්වය? අපි ද්විගෘහී. ද්විගෘහී කියන්නේ දෙන්නෙක් ළඟ තමයි තම ලිංගික අවයව දෙක තියෙන්නේ. දෙවර්ගය. එකම ජීවියා තුළ මම මේ බලනවා මේ බලයි මේ මලයි එකම ගහකට සෙට් කරලා දිනවා. මේ තමයි පුතා එකම ගහේ ලිංග වර්ග දෙකම තියෙන ගහ මම පැලයක් විදිහට ඉතින් මේක කියනවා ඒක ගෘහී එකම ගෘහේ එකම ගහේ මේ දෙකම තිබසක්නවා ඒක ගෘහී ශාන්ත කියලා. පැහැදිලිද? ද්විගෘහී ශාන්ත කියන්නේ මොකද්ද? පිරිමි අවයව එක ගහකයි. මේ ගහේ තියෙන්නේ පිරිමි අවයව විතරයි. පිරිමි අවයව විතරයි. තව ගහක ගැහැණු අවයව තියෙනවා. පැහැදිලිද? තව ගහක ගැහැණු අවයව තියෙනවා. එක ගහක පිරිමි අවයව තව ගහක ගැහැණු අවයව ආදි වශයෙන් තියෙන එකට අපි කියනවා ඒ ද්විගෘහී ශාන්ත කියලා. ද්විගෘහී කියන්නේ දෙකක ගෙවල් දෙකක් කියන වගේ අර්ථයක් තමයි තියෙන්නේ. පැහැදිලිද වුණා පුතා? right. එහෙනම් අපි ලියමු ඊට පස්සේ සටහන් ලියා ගමු එතන. ඒක ගෘහී ද්විගෘහී ගැන එක ගෘහී යටතේ කියවන්නකො. පිටුව 9 නේද? ඥානයකින් මම බලන්න ඩිස්ප්ලේ කරන්න. right. ඒක ගෘහී ශාන්ත. හුමාංගී හා ජායාංගී පුෂ්ප යන දෙවර්ගයම එකම පුෂ්පයේ හටගත් ශාන්ත වේ. උදාහරණ වට්ටක්කා, බඩඉරිඟු, පොල්, කරවිල. වට්ටක්කා, බඩඉරිඟු, පොල්, කරවිල. පොල්, කරවිල. වට්ටක්කා, බඩඉරිඟු, පොල්, කරවිල. හරි? ඉවද වට්ටක්කා, බඩඉරිඟු, පොල්, කරවිල. ඊළඟට හුමාංගී හා ජායාංගී පුෂ්ප යන දෙවර්ග වෙන වෙනම ශාක දෙකක හට ගන්නා ශාක වේ. ඒ තමයි ද්විගෘහී ශාක. ඒ කියන්නේ ගැහණු ආය එකම ගහක පිරිමි ආය තව. උදාහරණ පැපොල් ලෙලිස්නේරියා. පැපොල් ගස් තියෙන ඔයගොල්ලෝ දන්නවා මල් පැපොල් කියනවා පිරිමි ගහට. නේ මල් පැපොල් කියන්නේ පිරිමි මල් විතරයි ඒක පිපෙන්නේ. ගැහණු මල් පිපෙන ගහේ තමයි ගෙඩි හැදෙන්නේ. දැන් ওই දෙවර්ගෙම එකම ගහේ හැදෙන පැපොල් වර්ග තියෙනවා. තේරෙනවද? right. ඒක එකම ගහ තුල ගැහණු අවයව පිරිමි අවයව දෙකම නැහැ. පුෂ්ප දෙවර්ගෙම නැහැ. ඒක අපි කියන්නේ ද්විගෘහී ශාන්ත කියලා කියනවා. පැහැදිලි නේද? අපි යමු ඊළඟට ඊළඟ මාතෘකාවට පරාගණය ගැන කතා කරන්න. මොකද මාතෘකාව? පරාගණය. පරාගණය කියන්නේ පොලිනේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පොලිනේෂන්. පරාගණය කොටස් දෙකකට බෙදෙනවා. ස්වපරාගණය සහ පරපරාගණය කියලා. ස්වපරාගණය සහ පරපරාගණය. ඒක මොකද්ද? ස්වපරාගණය නැත්නම් මොකද්ද? පරපරාගණය. ස්වපරාගණය කියන්නේ self pollination. Pollination
self pollination self කියන්නේ තමාගේම කියන අර්ථය. තමාගේ පරාක්කනිකා තමාගේම කලංකෙමත් තැන්පත් කිරීම අපි කියනවා self pollination කියලා. self pollination කියන්නේ ළමයි තමාගේ පරාක්කනිකා තමාගේම කලංකෙමත් තැන්පත් කරනවා. ඒ කියන්නේ self pollination නොවා ස්වපරාගණය. නේද? self කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා myself කියන ඔයගොල්ලෝ තරම් ලියනවා. නේද? yourself කියන්නේ ඔබගේ නේද? ඉතින් myself කියන ඔතන ලියනවා. දැන් ඔයගොල්ලෝ myself කියන්නේ කොහොමද? මයික් එකක් කොන්දලා පටපට ගාලා කියවන යනවා නේද? තමාගෙන කියවන. ඒ වගේ self pollination කියන්නේ ස්වපරාගණය. තමාගේ පරාක්කනිකා තමාගේම කලංකෙමත් තැන්පත්. පරපරාගණය කියන්නේ එක්කෙනෙකුගේ පරාක්කනිකා තවත් ශාකයක කලංකෙමත් තැන්පත්. දැන් අපි ගත්තොත් මෙහෙම මලක පරාක්කනිකාව එම මලේම කලංකෙමත් තැන්පත් වෙනවා ස්වපරාගණය. පරපරාගණය කියන්නේ මලක පරාක්කනිකාව වෙනත් මලක කලංකයේ මත තැන්පත් වෙනවා. එම විශේෂයෙන්ම වෙනත් මලක වෙනත් ගහක මලක වෙන්න පුළුවන්. නැත්නම් එම ගහේ වෙනත් පස්තක මලක වෙන්න පුළුවන්. තේරෙන්නේ? ඒක අපි පරපරාගණය කියනවා. ස්වපරාගණය කියන්නේ එකම මලේ කලංකයේ මත තැන්පත් වීම. දැන් පොඩ්ඩක් සටහන කියලා බලමු. කියවන සටහන එතන. පරාගණය. පුෂ්පයක පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකෙමත් තැන්පත් වීමේ ක්‍රියාවලිය පරාගණය ක්‍රියාවලියයි පරාගණය ආකාර දෙකකට සිදුවේ. එක ස්වපරාගණය self pollination දෙක පරපරාගණය. හරිද? right. අපි ඊළඟට ස්වපරාගණය ගැන වැඩිදුර විස්තර කතා කරමු. ස්වපරාගණය මෙහෙම කියනවා. පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේම කලංකයේ මත තැන්පත් වීම ක්‍රියාවලිය තමයි අපි ස්වපරාගණය කියන්නේ. පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේම කලංකයේ මත තැන්පත් වීමේ ක්‍රියාවලිය. දැන් ගොඩට පුළුවන් පුතා මෙතන මම ඉස්සරහින් ගත්තනේ මලක් ඇදලා දෙනවනේ. ඒ මලේ එම මලේ පරාක්කනිකා මේ පරාක්කනිකා එම මලේම කලංකයමත් තැන්පත් වෙනවයි කියලා කුංචි ඊතලයකින් පෙන්නනවා. තේරෙනවද කියන එක? කුංචි ඊතලයකින් පෙන්නන්න මලක් පරාක්කනිකා එම මලේම කලංකයමත් තැන්පත් වෙනවා කියලා මම ඔය අදපු ආකාරයට පින්තූරයක් කරලා පෙන්නන්නේ. හරිද? මලක පරාක්කනිකා එම මලේම කලංකෙමත් තැන්පත්. හරිද? හරි. අපි ඊට පස්සේ වහලට යමු. පරපරාගණය. මොකද්ද පරපරාගණය කියන්නේ? පරපරාගණය කියන්නේ මොකක්ද බලන්න. පුෂ්පයක පරිණත පරාග එම ශාකයේම හෝ එම විශේෂයේ වෙනත් ශාකයක කලංකෙමත් තැන්පත් වීමේ ක්‍රියාවලිය. පුෂ්පයක පරිණත පරාග එම ශාකයේම වෙනත් මලක් වෙනවා. හෝ එම විශේෂයේ වෙනත් ශාකයක කලංකයේ මත තැන්පත් වීමේ ක්‍රියාවලිය. ශාකයක කලංකය ශාකයේ තියෙන මලක කලංකය. කියන්නේ මෙහෙම එකම ගහේ මල් දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ගහක මලක් වෙන්න පුළුවන්. හැබැයි එකම විශේෂය වෙන්න ඕන දෙන්න. එකම විශේෂ ශාක වෙන්න ඕන. මම මෙතන පින්තූරේ පෙන්නන්නම් මෙහෙම. මෙන්න මෙතන පරාක්කනිකාව ගිහිල්ලා මෙන්න මේකේ කලංකයමත් තැන්පත් වෙනවා. ඒ තමයි පරපරාගය. තේරෙන්නේ නැහැ. ඉක්මනින් ලියන්න. මේක පරපරාගය. පරපරාගය. පැහැදිලි? පරපරාගය. මෙතන අදින්න පරපරාගය සිදුවන ආකාරය. right? පරපරාගය. ඊළඟට අපි යමු පරපරාගණේ වාසි මොනවද කියලා බලමු. පරපරාගණේ වාසි. ස්වපරාගණේ තමයි අවාසි ළමයි. ස්වපරාගණේ අවාසි. මොකද තමාගේ පරාගණය තමා කලංකවත් තැන්පත් වුණොත් ලක්ෂණ මිශ්‍ර වෙන්නේ. ඒ නිසා පරිණාමික උසස් ලක්ෂණ සහිත ශාක නිර්මාණය වෙන්නේ. තේරෙනවනේ? ඊළඟට ඔයගොල්ලෝ ඉරි ගහනකොට ඔයගොල්ලෝ නම වැටෙනවා මෙතන. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පුතා මේ පරාග මේ එකම මලේ කලංකෙමත් තැන්පත් වුණොත්
මලක පරාගණිකා ඒ මලේම කලක් මත තැන්පත් වුණොත් ස්වපරාගණය නිසා ලක්ෂණ මිශ්‍ර වීමක් වෙන්නේ නැති නිසා ඔරොත්තු දීමේ ගුණය නැතිලා යනවා. පරිසර ඔරොත්තු දීමේ ගුණය නැති වෙලා යනවා. පැහැදිලිද? right. පොඩ්ඩක් ඉරක් ගහ බැලුවට ගමන්නේ ආසයි නේද? නේද? සමහරක් අය ස්ක්‍රීන් එක ක්‍රච් කරලා ඉරි ගහනවා. මේ මොනවද මේ වැඩ කියලා බලන්න බෑ නේ. කමන්නේ. ඒක කවදා හරි ගුරුවරයෙක් වුණා. කොහොමද මේක කරන්න කියලා පොඩ්ඩක් බලා ගන්න බෑ නේද? බලාගත්තට කමන්නේ. හැබැයි නිතර නිතර ඉරි ගහන්න යන්න ඇත්තෙන්න බෑ right? මට මෙතන ඔයගොල්ලන්ගේ අඳින්නේ කවුද කියලා මේ නම වැටෙනවා. හරිද? මේකේ අඳින්නේ කවුද කියලා නම වැටෙනවා. සමහර අය හොරෙන් හදලා තියයි නම වැටෙන්නේ නැහැ කියලා හිතාගෙන right? ඊළඟට පරාගමේ වාසි ලියන්න එක ශාක දෙකක ගති ලක්ෂණ මිශ්‍ර වීමට ඉඩ සැලසේ. ශාක දෙකක ගති ලක්ෂණ මිශ්‍ර වීමට ලක්ෂණ මිශ්‍ර වීමට ඊළඟ ශක්තිමත් අලුත් ලක්ෂණ සහිත ශක්තිමත් නව પરම්පරාවක් බිහි කිරීමට උපකාරයි. පැහැදිලිද? ඊළඟට පුෂ්ප පරපරාගණය සිදු කර ගැනීමට අනුවර්තන. තමයි පුෂ්ප පරපරාගණය සඳහා තියෙන අනුවර්තන ගැන තමයි අපි ඊළඟ කතා කරන්න යන්නේ. අනුවර්තන. පරපරාගණය සඳහා තියෙන අනුවර්තන මොනවද? පරපරාගණය සඳහා තියෙන අනුවර්තන. right? ස්වපරාගණයද හොඳ පරපරාගණයද හොඳ? පරපරාගණයද හොඳ? අර පරපරාගණය මොකද මේ තියෙන වාසි වෙන්නේ පුතා අපිට. පරිසර වෘද්ධි දීමේ ගුණයක් තියෙනවා මේ මේවා පරාගණන පස්සේ ලැබෙන බීජ වල පරිසර වෘද්ධි දෙකක් ඉන්නේ නැහැ. ළඟට අස්වැන්න වැඩි වෙනවා, ලක්ෂණ මිශ්‍ර වෙනවා, පරිණාමයක වැදගත් වෙනවා කියන එක. මේවා තමයි ලක්ෂණ. පැහැදිලිද? ප්‍රයෝජන. එතකොට ස්වපරාගණයේ වළක්වලා පරපරාගණය කරගන්න තියෙන හැඩගැසීම් පළවෙනි එක මම ලියනවා පුතා. ඒක ලිංගික පුෂ්ප හට ගැනීම කියලා. මේවනේ. එක ලිංගික පුෂ්ප කියන්නේ මෙහෙම දැන් අපි ගත්තොත් එක මලේම පරාගණිකා ඒ මලේම කලංකෙමත් තැන්පත් වීමේ හැකියාව වැඩි දෙකම එකට තියෙනවා. දැන් මම අඳින්නම්කෝ ද්විලිංගික පුෂ්පයක්. මේ තමයි ද්විලිංගික පුෂ්පයේ ගැහැණු අවයව. හරිද? ඊළඟට මේ තමයි පිරිමි අවයව. එතකොට මේ පරාග කණිකා එම මලේම කලංකෙමත් තැන්පත් වීමේ ඉඩකඩ වැඩි ද්විපරාගණය. මේ ද්විලිංගික පුෂ්පවල මේ මලේ පරාග කණිකා එම මලේම කලංකෙමත් තැන්පත් වීමේ හැකියාව වැඩි. මොකද දෙකම එකට තියෙනවා ළඟ. හරිද? ඊළඟට පරපරාගණයේදී වාසි වෙන්න ළමයි මේ වගේ පුෂ්ප වෙන වෙනම තියෙනවා නම් කියන්නේ පූමාංගී පුෂ්ප වෙනම ගායාංගී පුෂ්ප වෙනම තියෙනකොට ස්වපරාගණය වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. දැන් මේක ගැහැණු අවයව විතරයි මේකේ තියෙන්නේ. මේක පිරිමි අවයව විතරයි. එතකොට මේකට එන්න බෑ. එක මලකින් අනිත් මලට එනකොට කෙලිම පරපරාගණයක් සිද්ධ වෙනවා. නිසා ද්විලිංගික පුෂ්ප දැරීම ස්වපරාගණයට ඉඩකඩ වැඩි. ඒකලිංගික පුෂ්ප තිබ්බොත් පරපරාගණය තමයි වැඩිපුරම සිද්ධ වෙන්න ඕනේ. ඒක ස්වපරාගණයට ඉඩකඩ අඩුයි. ඒ නිසා පරපරාගණය හැදෙන්න තමයි ඒකලිංගික පුෂ්ප දැරීම. ලියන්න උදාහරණ පොල් සහ බඩේ. පොල් බඩේ. දෙක ස්වවන්දිතාවය. මොකක්ද මේ ස්වවන්දිතාවය කියන්නේ? තමාගේ පරාග කණිකා තමාගෙම තැන්පත් වුණොත් ඒ කියන්නේ ස්වපරාගණයක් වුණොත් එතනින් එහාට විකසන කටයුතු ආරම්භ කරන්න. ඒ කියන්නේ බීජයක් සෑදීම සිදු වෙනවා. දැන් මෙහෙමනේ ස්වපරාගණය කියන්නේ මේකනේ පුතා. ඒක ස්වපරාගණය නෝ මෙයා මෙයාගේ පරාග කණිකා මෙයාගේ කලංකමත් තැන්පත් වුණොත් අනේ පරාග කණිකාවේ ආවේ නෑ වගේ. පරාග කණිකාව ආවේ නෑ වගේ මේ දැන් හරින් නිකන් අපි දවෝ සමහර ඉන්නවා ගැහැණු ළමයි ඒගොල්ලෝගේ නෑදෑ පොල්ලිකාවම වැඩි දිහා බලන්නේ නෑ නේද? ගණන් ගන්න. හැබැයි පිටින් කවුරු හරි පොල්ලෙක් ඇවිල්ලා ගියොත් එහෙම ඒ පොල්ල දිහා බලන වැඩි. يعني පරපරාගණය කරගන්න නේද? එතකොට ස්වපරාගණයට තරම් ශාක කැමති නෑ. පැහැදිලිද?
පරපරාගණයට තමයි කැමති. ඒ නිසා සවන්දිතාවය වුණොත් තමාගේම පරාකණිකා තමාගේ බලන්කමක් වුණොත් එතනින් එහාට විකසන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ මේ පරාකණිකා ප්‍රරෝහණය වෙලා පරාගනාලේ හදලා ඩිම්බේ සංසේචන ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. අපි එක කියනවා ළමයි සවන්දියයි. තමාගේ පරාකණිකා තමාට වැඳයි කියලා. රයිට්? විස්තරය තමයි පුෂ්පයක පරාගෙම පුෂ්පේම කලංගෙමත් තැන්පත් වූ විට ඵල හට නොගැනීම නිදසුන් වැල්දොඩා නිදසුන් කරනවා. රයිට්? තුන්වෙනි එකට එන්න. පිටු අංක 10 දෙක අපි ඉන්නේ. පිටු අංක 10. රයිට්? ඉක්මනින් ළමයි මේක අපි කරගෙන යමු. මේ පාඩම මේ කොටස අපි අවසන් කරමු අද ශාංකවල ප්‍රජනනය. ලබන සතියේ මානවයාගේ ප්‍රජනනය කියන පාඩම ගන්නවා. ඉතින් ඕගොල්ලන්ගේ අධ්‍යයන කාලය වැඩි කළ දෙන්න ළමයි. ඔතේ සාමාන්‍යයෙන් පහු කියන්නකො මේ නිදසුන් ටික නින්නකො පොල් බඩේනිකෝ පළවෙනි එකට දෙවෙනි එකට වැල්දොඩා පොල් බඩේනිකෝ දෙවෙනි එකට වැල්දොඩා දැන් ඔයගොල්ලන්ට මේ පොඩක් මාස කිහිපයක් වැඩියෙන් ගන්නන්න පුළුවන්. ඒ නිසා මේ බලන්න දැන්නේ සිලබස් එක වේගෙන් දුවන්න ඕනේ නැහැ. ප්‍රමාණාත්මකව යන්න පුළුවන්. මම ටියුට්ස් ගොඩක් ඔයගොල්ලන්ට මේ සැරේ දුන්නා. ගත්තේ නැති ළමයි ක්ලාස් කිස් එක ගෙවන්න බැංක් එකකින් හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩබල් මාර්ගිකෝ ඒක ලැබෙන සලසන නැත්නම් ඒ ආයතන වල ළමයි නම් ඒ ආයතන වලට ඇවිල්ලා එන වෙලාව දවසක් ගණගෙන මෙලදී ගැනීම කරන්න පුළුවන්. පැහැදිලිද? right. ඒතර පුතා අපි යනවා ඊළඟ එකට යෝග බාධකතාවය කියන මාතෘකාවට. right? පිටු අංක 10 යෝග බාධකතාවය. මොකක්ද මේ යෝග බාධකතාවය කියන්නේ? දැන් කලංකය සහ පරාග දහනී එකිනෙක ඈත් වෙලා තියෙනවා. හිතන්නකෝ මෙහෙම. දැන් යෝග බාධකතාවය කියන්නේ දැන් ඔන්න ඔතට පරාග දහනී තියෙනවා. හැබැයි මෙයාගේ කලංකය ගොඩක් උසයි. නේද? හරි. පරාගනේ සෝපරාග නෙවෙයි කියලා සැකයට මේ මෙහෙම උසයි පරාග කලංකය. එතන මේ පරාග කණිකාවට දැන් පරාගෙන වෙන්න පුළුවන්ද? බෑ. දැන් ඉතින් පරාගෙන නම් හයි ජම්ප් එක ප්‍රැක්ටිස් කරලා ඉන්නවා නේද? නේ? ඒ නිසා එන උසක් යන දේ නිසා සෝපරාගෙන වෙන්න තියෙන ඉඩකට සෝපරාගෙන වෙන්න තියෙන ඉඩකට ගොඩක්ම අඩුයි. පරාගනේ කියන්නේ අනුන්ගේ පරාගනිකාව කියලා ගන්නවා. මේකට අපි කියන යෝග බාධකතාවය කියලා. පුෂ්පයක රේණු හා කලංක එකිනෙක දුරස්ස පිහිටීමයි. උදාහරණ ලියන්න මිනිමල් ඕකිඩ් මිනිමල් ඕකිඩ් මිනිමල් ඕකිඩ් රයිට් මම ඩිස්ප්ලේ කරන්න සමහරක් අයට මම කියන ඒවා සිග්නල් අඩුකමක් තිබුණොත් ඇහෙන්නේ නැති වෙයි තමයි නේද නිසා මිනිමල් ඕකිඩ් මම පැන යනවා වගේ දැනනතු ගෙම්බෙක් වගේ නේද? ඔව්. මිනිමල් ඕකිඩ් මේ උඩම තියෙන්නේ මිනිමල් ඕකිඩ්. ඊළඟට බාහිරාවර්ති රේණු පිහිටීම. මොකද මේ බාහිරාවර්ති රේණු කියලා කියන්නේ? බාහිරාවර්ති රේණු කියන්නේ භූමාංගේ ළමයි මල ඇතුලේ ඉන්නකොට ජායාංගේ එළියට බයි. ජායාංගේ ඇතුලේ ඉන්නකොට භූමාංගේ එළියට බයි. තේරෙන්නේ නැහැ. දැන් මේ අය බලන්නේ මේ වගේ. ඔන්න මේ තමයි ග්‍රාහකය. මේ තමයි ඩිම්බකෝෂය. එතකොට මේ තමයි දලපත්‍ර. එතකොට මේ කියලාමයි ඩිම්බකෝෂය මේ. ඔන්න ඔහම කලංකය එළියට එනවා. මේක ඇතුලේ ඉන්නවා ළමයි පරාග කණිකා. දැන් කිසිසේත් මේ පරාග කණිකා වලට යාගම කලංකි මත තැන්පත් කරනවා එළියට එන්න බෑ. නේද? ඉතින් මේ වෙලාවේදී මෙන්න මේ පරාග කණිකා ගායනා කරන ගීතය එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීතයක් තමයි ගායනා කරන්නේ. නේ? ඒ පරාග කණිකා මේක ඇතුළට එනවා මේ කලංකය ගැහැණු කෙනා වෙනතට යන්න ගියා. වෙනතකට යන්න ගියා. මොකද සිද්ධ වෙනතක යන්න ගියා මුලදීම
ඒක නේ. නේද? වෙනතක යන්න ගියා මුලදී මට right. අප මේ කවීෂ බණ්ඩාර. කවීෂ් බණ්ඩාර තමයි ඊළඟට මයික් එක ඔන් කරන්නේ. අයික ඔෆ් කරන්න. ඔන් කරයි කියලා මේ වන්නේ නේද? ඔෆ් කරන්න ඉන්න පාගේ. උත්තරයක් අහුවොත් විතරක් දෙන්න. නැත්නම් අපිට කරදරයක් නේ. සමහර අය ඇත්තටම දැන් මට නම් මම ඉයර්ෆෝන් ගහන්න නැත්තේ ඒ හින්දා. ගෙදරක කවුරු හරි අයියේ කෑ ගැහුවොත් එහෙම මගේ කන පැලෙන්නේ නැහැ. සමහරක් අය මම දකිනවා ඉයර්ෆෝන් දෙකක් ගහන්න තමයි මේ මගේ මේක අහන් ඉන්නේ. මොකද ගෙදර තියෙන ශබ්ද බද්ද නිසා ඒගොල්ලන්ට හොඳට මේක ශ්‍රවණය කරන්න ඕන නිසා මේ ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉන්නේ. ඒතර පුතේ ඔයගොල්ලෝ එක ගෙදරක මයික් එක ඔන් කරලා ශබ්ද බද්ද දාන්න කරන දැන් ඔයගොල්ලෝ මයික් ගන්නවා මයික් එක මේ ඇඟේ ෂර්ට් එකේ වදිනකොටත් ශබ්ද එනවා. ඒ සරබර ශබ්දේ කාට ඇහුවම හරි අමිහිරි. තේරෙනවද? ඒන්තියක් තමයි එන්නේ ළමයි. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මේකේ දෙවනත් වෙන්න කෑ ගැහුවත් මට ප්‍රශ්නයක් කියන අතරේ සමහරක් අය මයික් ඔන් කරන දගනවා නේද? රයිට් මම සමහරට මම කියනවා ඇහෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. එහෙම වුණොත් මම මෙතනින් බලලා මෙතනින් යාව මේ රිමූව් කරන්න බෑ. නයින් කරන්න. මෙතනින් මම යා මියුට් කරොත් ආය මේ යාට හදා ගන්න බෑ ඊට පස්සේ ඇහෙන්නේ. තේරෙන්නේ? යාට ඒ කියන්නේ මම මෙහෙම මියුට් කරොත් එයාට කතා කරන්න ඕන වෙලාවට කතා කරන්නත් බෑ. ඒ නිසා මම මෙතනින් මියුට් කරන්නේ නැහැ. හරි මම මෙතනින් රිමූව් කරලා දානවා. රිමූව් කරාම නැවත ඔයගොල්ලන්ට ඇඩ් වෙනවා. තේරෙන්නේ? මොකද මම ක්ලාස් එක කරත් දැන් ගොඩාක් දුරට සමහරවල් දැන් ඉන්නවා එක්ක ඒගොල්ලන්ට ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්. මම කියනවා මයික් එක ඔෆ් කරන්න කියලා. මම ඔෆ් කරන්නේ නැහැ. එහෙම වෙලාවට දැන් අපිට බෑනේ අපි මේ වැඩේ කරන් යන්න බෑ. එහෙම වුණාම මම මෙතන රිමූව් කරනවා. එයා අයින් කරනවා. අයින් කරාම නැවත යාට නැවත ලින්ක් එක හරහා ඇඩ් වෙන්න සිද්ධ වෙනවා. තේරෙන්නේ? නැහසිනිට උනේ ඒ වැඩේ. රයිට්. දැන් ඔන්න මිනිමල් ඕකිඩ් ගැන කිව්වා ඊට පස්සේ ඊළඟ උදාහරණ බාහිරාවර්ත රේණු සටහන් චුට්ටක් දාගම අපි ඒකේ බාහිරාවර්ත රේණු කියන්නේ මෙන්න මෙහෙම කලංකේ ඍජු ඇති විට රේණු නැවී පිහිටීම හෝ රේණු ඍජු ඇති විට කලංකේ නැවී පිහිටීම උදාහරණ පින්න පිච්ච. ඊට අසම පරිණතිය. හොඳට අහගන්න අසම පරිණතිය කියන්නේ. දැන් මලක පිරිමි අවයවය. ඉතින් මම අද නන්දන්නේ මේ තමයි ගැහණු අවයවය. මේ තමයි පිරිමි අවයවය. මේ තමයි දරපත්. එතකොට මලක ඔන්න මෙයා ඉස්සෙල්ලාම පරිණතිය ලබනවා ලිංගික පරිණතිය ලබනවා. ලිංගික පරිණතිය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි ඊළඟ පාඩම හොඳට තමයි මානවගේ ලිංගික පරිණතිය ගැන කතා කරන්නේ. එතකොට මේ කුමාංගයේ මේ ජායාංග ඉස්සෙල්ලාම ලිංගික පරිණතිය ලැබුවාම ඒ කියන්නේ ජායාංගේ ඕකේ. ඕකේ කියන්නේ එයා පරාගණයලා තාපැටික් දී කිරීමේ හැකියාව එයාට තියෙනවා. පරාගණිකාවක් ඇවිල්ලා කොහෙන් හරි තාම මෙයා ලපටි. එයාගේම පරාගදාන්නේ තාම ලපටි. තාම ලිංගික පරිණතිය ලැබුණා නැහැ. ඒ පරාගණිකා තාම හැදිලා නැහැ. හැබැයි වෙන සුළඟේ ගසාගෙන පරාගණිකාවක් කියලා මේක උඩ තැම්පත් වුණාට පස්සේ ඒ පරාගණ නාන්න මේක බීජ සෑදීම කඩතු ආරම්භ වෙනවා. එතකොටයි මේ එයාගේම පරාගදානිය පරිණතිය ලැබලා පරාගණිකා හැදෙන්නේ. ඊට පස්සේ මේ පරාගණිකා ඇවිල්ලා මේකේ තැම්පත් වෙලා බැලින්නම් කලින් එකෙක් ඇවිල්ලා පරාගණය කරලා ගිහිල්ලා. නේද? මෙයාට no chance. එයාට කලින් එකෙක් පරාගණය කරලා ගිහිල්ලා. ඒ නිසා එක් දිග්බයක් එක් පරාගණිකාවකින් පමණයි සංසචනය විය හැකියි. ඒ නිසා අසම පරිණතියේදී ගොඩක් දුරට ස්වපරාගණය වළක්වා ගන්න පුළුවන්. පරපරාගණය තමයි කරගන්නේ. පරපරාගණය තමයි වාසදායක. ඒ නිසා තමයි ඒක කරගන්නේ. පැහැදිලිනේ? අපි උදාහරණ ලියමු ළමයි. මොකද්ද මේ අසම පරිණත උදාහරණ? ජායාංගයට පෙර භූමාංගයේ පරිණත වීම හෝ භූමාංගයට පෙර ජායාංගයේ පරිණත වීම. ප්‍රජායා පරිණතිය කියලා කියනවා. ප්‍රභූමාංග ප්‍රජායා පරිණතිය. ප්‍රභූමාංග කියන්නේ පුන් ඉස්සලම පරිණත වෙනවා. ප්‍රජායා පරිණතිය කියන්නේ ජායාංගයේ ඉස්සල පරිණතිය වෙනවා. මේ දෙකේ කවරෝ කෙනෙක් ඉස්සර වෙයි. උදාහරණ බඩේරිකු සහ ට්‍රයිඩැක්ස්. බඩේරිකු සහ ට්‍රයිඩැක්ස්. බඩේරිකු සහ ට්‍රයිඩැක්ස්. හොඳයි. ඊළඟ පුතේ. පරාගකාරක මාතෘකාව. පරාගකාරක කියන්නේ පරාගණය වීම සඳහා නොහොත් පරාගණිකා යාම සඳහා තියෙන කාරක මොනවද? පරාගකාරක කියන්නේ මේ පරාගණිකා කලංකයේ වෙත යන ක්‍රම. පොඩ්ඩෙම කියතොත් මෙන්න මේ මනමාලයා. මනමාලයා කියන්නේ පරාගණිකා පිළිමියා. මේ මනමාලී වෙත මනමාලිගේ පාර්ශ්වයේ මේ ආරම්භයේ සඳහා මේ වෙත ගමන් කරන ක්‍රමය කාරක. කාර එක නෙවෙයි ඈ. කාර එක නෙවෙයි ගන්නන්නේ.
මනමාල යන්නේ කාර්යවල තමයි. මේ මනමාල කොහොමද යන්නේ? සුළඟේ ගසාගෙන යනවා. ජලයේ පාවෙලා යනවා. සතුන් මගින් යනවා. තව පිපිරීමුත් වෙනවද? ස්ෆෝටනයේ මගින් නෑ සමහරක් අය පටලව ගන්නවා. බීජ තමයි පුතා විසිරෙනකොට ස්ෆෝටනයක් සිද්ධ වෙන්නේ. හැබැයි පරාකණිකා විසිරීම සඳහා ස්ෆෝටනයක් වෙන්නේ මල්. ඔයගොල්ලෝ අහලා තියෙනවද? මල් පුපුරනවා කියලා. නෑ. ඵලයි පුපුරන්නේ. ඒතර බීජයි විසිරෙන්නේ. ඒ පටලව ගන්න එපා. පරාකණිකා ව්‍යාප්තියයි බීජ ව්‍යාප්තිය කියන දෙකක්. ඒතර පරාකණිකා ව්‍යාප්තියදී තියෙන්නේ ක්‍රම තුනයි. මොකද්ද? සතුන් මගින් පරාගණය වෙනවා පරාකාරක විදියට. සතුන් මගින් ගෙනෙනවා ජලය මගින් සුළඟ මගින්. ස්ෆෝටනේ නෑ. ඒතර බීජ ව්‍යාප්තන ක්‍රම මොනවද කියන්නේ? සතුන් ජලය සුළඟ තව එකක් තියෙනවා ස්ෆෝටනය පිපිරීම මගින් බීජ ඇතුළේ සිවෙනවා. මේක ගොල්ලෝ පහේ ශිෂ්‍යත්වයටත් දෙන්න දත්ත කතන්දරයක් තමයි මේක. right. එතන පුතා එහෙනම් ඔන්න ප්‍රධාන පරාග කාරක තුන අපි නම් කරා මොනවද පුතේ? සතුන් සුළඟ ජලය. මොකක්ද කියන්නේ? සතුන් සුළඟ ජලය. සතුන් සුළඟ ජලය. පැහැදිලි නේද? right. අපි ඊළඟට බලමු. සතුන් මගින් පුෂ්ප පරාගණය දක්වන අනුවර්තන මොනවද කියලා. ලියන මාතෘකාව සතුන් මගින් පුෂ්ප පරාගණය දක්වන අනුවර්තන. ලියන දෙන්නේ සතුන් මගින් පුෂ්ප පරාගණය දක්වන අනුවර්තන. මේ අහකට මම කියන්නේ යන රෝඩියලා තියෙන්නේ මේ ගිලියලා තියෙන්නේ. දැන් පුෂ්ප සුවඳවත් වීම. සුවඳවත් වුණාම තව කෘමීන්ගේ ආකර්ෂණය දිරා ගන්න පුළුවන් මල් වලට. ඒ අනුව සුවඳ පැවැටලා මල් වෙත එනවා කෘමියෝ ඇවිල්ලා පරාගණය කරනවා. ඊට පස්සේ පුෂ්ප විශාල වීම අහකට ගන්න පේන්න තියෙනවා. ඒක තමයි කෘමීන් යනකොට දකින්නේ. නේද? දැක්කම ඇවිල්ලා පරාගණය කරලා දෙන්නේ. මල් කෘමීන් මගින් පරාගණය වෙනවනම් සතුන් මගින් පරාගණය වෙනවනම් මල් චූටිට තිබිලා වැඩක් නැහැ. චූටි මල් තිබුණොත් මොකද වෙන්නේ? කෘමීන් ටැස් කන්නාඩි බෙදා දෙන්න වෙනවා මල් දකින්න. නේද? එතකොට කෘමීන් ටැස් කන්නාඩි දානවා මල් දකින්න නිසා මල් හොඳට පේන්නේ. ඇහැට කන්න තියෙන මලක් වෙන්නේ. නේද? ඒ සෝදන්නා ඔයගොල්ලෝ ඇහැට කන්න පේනවනම් ඔයගොල්ලෝගේ පස්සෙන් එන ප්‍රමාණය වැඩි වෙනවා කට්ටිය නේද? ආයි පරාගණය කරගන්න try එකක් දෙනවනේ. නේද? right. ඊළඟට උදාහරණ. පුෂ්ප වර්ණවත් වීම. පුෂ්ප වර්ණවත් වීම කියන්නේ මොකද්ද? දැන් සමහර පුෂ්ප වර්ණයට රැවටිලා සමහර කුණින් එනවා. නේද? පුෂ්ප වර්ණයට රැවටිලා එනවා. එතකොට වර්ණවත් වීම වැදගත් වෙනවා. ඊළඟට මధు කෝෂ පිහිටා තිබීම. මధు කෝෂ කියන්නේ පැණි තියෙනවා. එතකොට කුණින් එනවා ඒවා බීමට. සතුන්ගේ ශරීරයේ තැවරෙන හැකි ආකාර රේණු හා කලංක පිහිටා තිබීම. සතුන්ගේ තැවරෙන්න පුළුවන් විදිහට ෆොටෝවල වල තැවරෙන කකුල් වල තැවරලා ඇලෙන්න පුළුවන් විදිහට රේණු හෝ කලංක පිහිටලා තියෙනවා වගේම කෘමීන් රවටන හැඩ දැරීම. ඒ කියන්නේ කෘමීන් ආකර්ෂණය කරන කෘමීන් රවටනවා සමහර පුෂ්ප හැඩය අනුව රැවටිලා කෘමීන් ආකර්ෂණය. මේ විදිහයි සතුන් මගින් පරාගන පුෂ්ප වල දක්වන හැඩ කැසේ. මේවායින් කීපයක් අපේ මිනිස්සු පාවිච්චි කරනවා තව තව අයගේ ආකර්ෂණය දිනා ගන්න. ගැහැණු ළමයි පිරිමි ළමයිගේ ආකර්ෂණය දිනා ගන්න. නේද? පිරිමි ළමයි ගැහැණු ළමයිගේ ආකර්ෂණය දිනා ගන්න. පාවිච්චි කරනවා මේවා සමහර පුෂ්ප වල දින අනුවර්තන මොනවද? සුවඳවත් වෙනවා සෙම් ටික හලා ගන්නවෙයි. තව කට්ටිය ආකර්ෂණය දිනා ගන්න. විශාල වීම නෑ මම දන්නේ. පුෂ්ප වර්ණවත් වෙනවා වගේම සමහර අය ලිප්ස්ටික් ටික ගන්නවා වර්ණවත් වෙනවා. රෝස් පවුඩර් ටික ගන්නවා. නේද? කියුටස් ටික ගා ගන්නවා. ඒ වර්ණවත් වෙනවා. තවත් අයගේ ආකර්ෂණය දිනා. නැත්තම් මොකද දුරුලා ගන්නේ නේද? ආකර්ෂණය දිනා ගන්න තමයි වැඩ ටික කරන්නේ. නේද? දුල්මිනි මයික් ඔෆ් කරගන්න. ඊළඟට තව දෙයක්. තව අපිට ගන්න පුළුවන්. පුෂ්ප වර්ණවත් වීම හරිනේ මధు කෝෂ පිහිටා තිබෙනවා. මధු කෝෂ නම් පාවිච්චි කරන්නේ. හැබැයි ඒත් නෑ. කට්ටියගේ ආකර්ෂණය දා ගන්න. තව කට්ටිය ඒගොල්ලන්ට දෙනවා මధు පැණි සහිත පැණි. මොකද දෙන්නේ? පැණි බෝතලයක් නෙමෙයි. චොකලට් ගිහින් දෙනවා නේද? ඒ ආකර්ෂණය දා ගන්න. සමහර අය බුදුලා ඉන්න චොකලට් කන්න. නේ? හරි. සමහර අයත් එක්ක සම්බන්ධ ඇති කරගන්න මොනවද? චොකලට් කෑම සඳහා. නේද? right. ඒ නිසා ඒක දන්නේ මේ ඒවයින් ඒවා ගත්තොත් එහෙම මොනවද අවසාන ටිකට වෙන්නේ කියලා නේද? right. දැන් ඔන්න ওই විදිහට තමයි පුතා පරාගණයක් පැහැදිලි කරන්නේ. ඒ පරාගණයේදී ස්වපරාගණය පරපරාගණය කියලා දෙකක් තිබුණා. ඒකෙන් පරාගණය පරාකාරක වර්ග තුනක් තිබුණා. කෘමීන් කොහොමද මේ පරාගණය කරන්නේ කියලා අපි දැන් මේ ළඟ කතා කරා. පරාගණය කරන ක්‍රම තුනේ සතුන් සුළඟ ජලය මගින් පරාගණය කියන සතුන් මගින් පරාගණය උදාහරණ ටිකක් වෙන ලියන්න. මොනවද?
වැල්දොඩම් උදාහරණ දෙන්න වැල්දොඩම් සතුන් මගින් පරාගන ශාකවලට උදාහරණ වැල්දොඩම් මේ තියෙන්නේ දඹල වැල්දොඩම් දඹල කතුරු මුරුංගා තම්බෝජියා ඊළඟ සුළඟ මගින් පරාගණයට පුෂ්ප දක්වන අනුවර්තන right සුළඟ මගින් පරාගන පුෂ්ප දක්වන අනුවර්තන අපි ඉක්මනට සාකච්ඡා කරන්න යමු. සුළඟේ පාවෙලා යන පහසු බවක් තියෙන ඕන ළමයි. සුළඟ මගින් පරාගන පුෂ්පවල බොහෝ විට ජායාංගය හා පූමාංගී පුෂ්ප වෙන වෙනම පිටයි. දැන් හිතන්න මේ ඉරිඟු මල් ළමයි සුළඟ මගින් තමයි පරාගනය වෙන්නේ. ඒතකොට ඉරිඟු මල් වල පිරිමි කොටස් තියෙන්නේ ගහේ උඩම. නේද? ගැහණු කොටස් තියෙන්නේ ගහේ පහළම. නේ අර ගහේ තියෙන කරල තමයි ගැහණු කොටස. ඒතකොට ඒක විශේෂත්වයක්. පුෂ්ප ශාකයේ අග්‍රාස්තේ හට ගැනීම. පරාග විශාල ප්‍රමාණයක්. මොකද පරාග අපතේ යනවා වැඩි ළමයි. සුළඟේ ගසනකොට ඒ පරාග විශාල ප්‍රමාණයක් ඉපදෙනවා. පරාග කුඩා වීම හා සැහැල් වීම. සැහැල්ලුයි සුළඟේ යන්න වගේම කුඩායි ගොඩාක් ඉපදෙන නිසා. අතු බෙදුණු කලංකේ ළමයි පරාග අල්ල ගන්න පස්සේ වෙන්න ශාකා ගොඩකට බෙදලා තියෙනවා. පුෂ්ප මංජරි වශයෙන් පිටා තියෙනවා. කියන්නේ අපි ගත්තොත් මල් තියෙන්නේ මේ මල් බොකිස් විදිහට. මල් බොකිය දන්නෝනේ මල් ගොඩක් තියෙන එකට අපි කියන්නේ පුෂ්ප මංජරිය. මල් බොකිස් වශයෙන් හට ගන්නවා. උදාහරණ ලියන්න වී බඩ ඉරිඟු තෘණ පොල්. ඔක්කොම එක බීජ ශාන්තික අපුරු වෙනවා මෙතන තියෙන්නේ. මොනවද? වී බඩ ඉරිඟු තෘණ පොල්. ඒක බීජ ශාන්ත බොහෝ දුරට උදා සුළඟ මගින් පරාගණය වීම සඳහා තමයි හැදගෙන තියෙන්නේ. වී බඩ ඉරිඟු තෘණ පොල්. පැහැදිලි නේද? අපි කොහොමද යමු ජලය මගින් පරාගණයට පුෂ්ප දක්වන අනුවර්තන වලට. ජලය මගින් පරාගණය සඳහා පුෂ්ප දක්වන අනුවර්තන මොනවද? කියවනේ යමු. ජලකාමී පුෂ්පවල බොහෝ විට ජායාංගී පුෂ්ප හා පූමාංගී පුෂ්ප වෙන වෙනම පිහිටයි. පර්ණතෝ විට පූමාංගී පුෂ්ප ජායාංගී පුෂ්පයක කලංක වෙත පාවීම පැමිණි විට පරාගණය සිදු වේ. දැන් මම චුට්ටක් පුෂ්පයක් ගන්නම් පැහැදිලි කරන්න ජලය මගින් කොහොමද පුෂ්ප පරාගණය වෙන්නේ කියලා. විශේෂයෙන්ම තමයි ජලය මගින් පරාගන පුෂ්පයේ උදාහරණයක් තමයි වැලිස්නේරියා. වැලිස්නේරියා කියන්නේ ජලයේ තුලම හැදෙන ගහක්. ජලය මතු පිටට එන්නේ ඒකේ ගැහැණු මල පමණයි. මෙන්න වැලිස්නේරියා මම. මෙන්න ජල මට්ටම මෙන්න වැලිස්නේරියා ශාකයේ වතුර ඇතුලේ හැදෙන්නේ. මේ ශාකයේ ගැහැණු මල ළමයි මෙහෙම දුන්තයකින් ඉහළට ඇවිල්ලා ඉහළ තමයි මල පිපෙන්නේ. ගැහැණු මල. පිරිමි මල ළමයි පිපෙන්නේ මේක ඇතුළේමයි පිරිමි මල පිපෙන්නේ. වතුර ඇතුලේ. මේ තමයි වතුර. ඊට පස්සේ මේ සාමාන්‍ය පොහොට්ට අවස්ථාවේදී ළමයි උඩුකුතරම අඩුයි. මල පුංචි නිසා. හැබැයි මේක පිපුණාම ළමයි උඩුකුතරම වැඩි වෙනවා. උඩට තියෙන තෙරපම වැඩි වෙලා මේ මල මෙතනින් හැදෙනවා. කැඩිලා මේ මල ජලය මතට එනවා. ඇවිල්ලා ජලය මත පාවෙනවා. පාවෙනකොට මේ පරාක්කනික වතුරට වැටෙනවා. වතුරට වැටිලා වතුර කැළඹෙනකොට වතුර මේ ගැහැණු මල උඩින් යන්න පුළුවන්. එහෙම ගියාම ගැහැණු මල මතට මේ පරාක්කනික ගමන් කරනවා. පැහැදිලිද? ඒ ක්‍රමයට කියන්නේ මේකේ ගැහැණු මල වෘත්තයේ සමදව පිරිමි මල ඇතුලේ මල පිපිලා ඒක කැඩිලා පරාක්කනික මේ කියන්නේ උඩට ඇවිල්ලා පාවෙනකොට තමයි මේ ගැහැණු මල් විසින් මේව අල්ල ගන්නවා. අල්ලගන්නේ කොහොමද? ගැහැණු මලේ වෘත්තයක් තියෙන නිසා ඒකට ඇවිල්ලා අර රළ ගහනකොට ඇවිල්ලා හේත් වෙනවා. ඒතර ඒ හැරි පරාක්කනික හැලිලා ඒ ජලය කළ තියෙන නිසා ඒ පරාක්කනික මේ මල මත දැම්පත් වීමෙන් ජලය මගින් පරාගණය සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට අපි බලමු මේ සඳහා උදාහරණයක් විතරයි අපි ලියන්න තියෙන්නේ. මොකද්ද මේ සඳහා උදාහරණය? වැලිස්නේරියා. වැලිස්නේරියා. ඊට කලින් පොඩ්ඩක් අපි සටහන කියවන්නේ යමු. ජලකාමී පුෂ්පවල බොහෝ විට ජායාංගී පුෂ්ප හා පූමාංගී පුෂ්ප වෙනම පිහිටයි. පර්ණතෝ විට පූමාංගී පුෂ්ප ජායාංගී පුෂ්පයක කලංක වෙත පාවී පැමිණි විට පරාගණය සිදු වේ. පර්ණතෝ විට පූමාංගී පුෂ්ප ශාකයෙන් ගැලවී ජලයේ පාවේ. කලංකයේ වෙත පාවෙන දැලක්සේ පැවතීම. කලංකයේ ළමයි පාවෙන දැලක් වගේ මානු දැලක් වගේ තියෙනවා පරාගණය කරගන්න පහසු වෙන්නේ. ඒ වගේම පර්ණතු පූමාංගී කියන්නේ පිරිමි පුෂ්ප මේ ගැහැණු පුෂ්ප නෑ පිරිමි පුෂ්ප ශාකයෙන් ගැලවිලා ජලය මත පාවෙනවා. 3 පරාග ජලයට ප්‍රතිරෝධ වීම. ජලයේ කියන්නේ පරාක්කනිකා ජලයෙන් පෙගෙන්නේ පෙගිලා ගිලින්නේ. ජායාංගී පුෂ්පය වෘත්තෙන් සාවි ජලය මත පාවෙනවා. ගැහැණු පුෂ්පය ළමයි ජලය මත පාවෙනවා කියන්නේ. පැහැදිලිද බලන්න.
අපි යමු ඊළඟ පිටුවට දාය මොන පිටුවද 11 වෙනි පිටුවට යමු 11 වෙනි පිටුවට කෘත්‍රිම පරාගණය අපිට ළමයි කෘත්‍රිම පරාගණය කියන්නේ මල් අමාරා ක්ලාස් අපිට කෘත්‍රිම අපි විසින් මිනිසා විසින් පරාගණය කරන්න සිද්ධ වෙනවා. ඇයි වැඩිපුර ඵලදාව ලබා ගන්න. දැන් ඔයගොල්ලෝගේ වට්ටක්ක හිතවලා තියෙනවා නම් වත්තේ හෝ ගේනින් හරි වට්ටක්ක පිරිමි මල හොයාගෙන ගැහණු මලේ ඒ පරාග දහනිය ගැහණු මලේ කලංකෙම තවර යනවා. ඒක පරාගණය වෙනවා අපි කෘත්‍රිමව පරාගණය කරද්දී ලැබෙන ගෙඩි ප්‍රමාණය වැඩි වෙනවා. ඵලදාව වැඩි වෙනවා. තේරුණාද? නැත්තම් එයා ස්වපරාගණය වෙලා ක්‍රමින් මගින් පරාගණය දීට සැලසුවොත් පරාගණය දුර්වලනොත් වටේ පිටේ ඉන්න ක්‍රමින් සංඛ්‍යාව වලට ඵලදාව අඩු වෙනවා. අපි විසින් මිනිසා විසින් මල් පරාගණය පින්සලක් ආධාරයෙන් වෙන පුළුවන් පරාගණික නේද? එහෙම පරාගණය කරනවා කියනවා මේකට කෘත්‍රිම පරාගණය කියලා. පැහැදිලිද? හරි. අපි එන සටහන කියමු පුතා ඉක්මනට කෘත්‍රිම පරාගණය ගැන. ඒවා. කිසියම් පුෂ්පයක කලංකය මත එම පුෂ්පයේම හෝ එම විශේෂ වෙනත් පුෂ්පයක කලංක පරාග අතින් හෝ පින්සලක් වැනි යමක් ආධාරයෙන් කෘත්‍රිමව තැන්පත් කිරීමේ ක්‍රියාවල කෘත්‍රිම පරාගණය. උදාහරණයක් ඇන්තෝරියම් සහ වැල්ඩොඩම් වගේ දේවල්. වට්ටක් වගේ ශාක මේ සඳහා මේ ක්‍රමයට පරාගණය කරනවා. ඉක්මනින් කියන්න. right? වට්ටක්. මෙතන තියෙන හැම ඇන්තෝරියම් වැල්ඩොඩම් කරනවා වට්ටක් කියන්නේ. ඊළඟට අපි යනවා සංසේචනය ගැන කතා කරමු. සංසේචන. පිටුරයක් කොහොමද දාලා තිනවා සංසේචනය ගැන මම ඔයගලන්ට පොඩි විස්තරයක් පැහැදිලි කරලා අපි සංසේචනයේ ඉස්සරහට ඉදිරියට කතා කරමු. මෙන්න මෙහෙම මම පැහැදිලි කිරීමක් කරන්න හොඳට අහන්න. දැන් මොන මේ තමයි ළමයි ග්‍රාහකයේ මත තමයි තියෙන්නේ ගැහැණුව ඔය මම ඒක ජායංගි කියලා කියන්නේ අපි. ඒක විශාලවට යනවා. right? මේක ඇතුළේ තමයි ළමයි ඩිම්බාවරණ කියන ඒවා තියෙන්නේ. ඩිම්බාවරණ කියන්නේ. එහෙම කියන ඩිම්බාවරණ. ඩිම්බාවරණ ඇතුළේ තමයි කල්ල කෝෂය කියලා එකක් තියෙනවා. මේ කල්ල කෝෂය ඇතුළේ තියෙනවා සෛල වර්ග 6ක් මොනවද? ආධාරක සෛල ඩිම්බ සෛලය ද්‍රවණ්‍යාෂ්ට දෙක ප්‍රතිද්‍රව සෛලය කියලා ප්‍රතිද්‍රව සෛල කියලා සෛල තුනක් තියෙනවා. right? ඔක මම විශාල කරලා යන්නොත් මෙහෙම මොනවද කියන්නේ? ආධාරක සෛල දෙකයි ඩිම්බ සෛල. මේක තමයි මනමාලි. ඩිම්බ කෝෂය right? තව තියෙනවා මොනවද? ප්‍රතිද්‍රව සෛල තුනක්. ප්‍රතිද්‍රව සෛල තුනක් මෙතන තියෙනවා ද්‍රවණ්‍යාෂ්ට දෙක කියලා න්‍යාෂ්ට. මේ තමයි කල්ල කෝෂය කියන කොටස. ඊළඟ තමයි මේකෙන් පරාගණිකාව තමයි මේක. පරාගණිකාව තියෙන්නේ පරාග දාහනිය මත. මේ පරාගණිකාව ප්‍රෝෂාර කරලා නේද? මෙහෙම තියෙනවා. පරාගණිකාව කියන්නේ මනමාලය කියලා අපි ගත්තොත් පුතා. මනමාල මහත්මයා තමයි පරාගණිකාව. මනමාල මහත්මයාගේ පාර්ශ්වය. එතකොට මේකේ පිටතම සිවිය රවි. පිටත සිවිය රවි. ඊට පස්සේ මේක ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා ජනක න්‍යෂ්ටිය හා නාල න්‍යෂ්ටිය කියන. හරියට ජනකයි නාලකයි වගේ. බලන්නකො මම කිය මල්වල කොටස් තමන්ගේ නාම වලට දාන්න තියෙනවා ජනකලා ඉන්නේ නැතිද? නාලකලා ඉන්නේ නැතිද නේද? ඒතර ජනක න්‍යෂ්ටියයි නාල න්‍යෂ්ටිය කියලා කියනවා. මේ මනමාල තමයි ජනක, ප්‍රබ්මහත්ය තමයි නාලක. නාල න්‍යෂ්ටිය. ප්‍රබ්මහත්ය නේ. අය බලමු දැන් මේ කලංකයට එනවා මේ සුළඟේ ජලයෙන් ගසාගෙන සුළඟින් මොනතෝරෝ මේකට. මේ මනමාලයා මෙතෙන් දෙන්න. නේද? මෙතෙන් ආවට පස්සේ ඔන්න මේ මනමාලයා ඒකට පරාගණිකාව නේද? මේක න්‍යෂ්ටියක් නම් ජනක න්‍යෂ්ටිය නාල න්‍යෂ්ටිය. මේ නාල න්‍යෂ්ටිය මගින් පරාගනාලයක් හදන ළමයි මෙන්න මේ කලංකයේ දිගේ පහළට පරාගනාලයක්. අපි කියන මේකට පරාගණිකා ප්‍රවෘත්ති කියලා. මේක උඩ තියෙන සීනිමේ මාධ්‍ය. මේ සීනිමේ මාධ්‍ය නිසා ළමයි මේ පරාගණිකා පැලවෙන්න පටන් ගන්නවා. ඒ පරාගනාලය මේ නිකන් මුලක් වගේ තමයි මේක ගමන් කරන්නේ ගිහිල්ලා මෙන්න මේ ඩිම්බාවරණ වල මෙහා පැත්තෙන් අපි කියනවා මේකට අනුද්වාරය කියනවා. මේ අනුද්වාරය තුලින් මේ දක්වා මේ නාලය සකස්. මේ නාලය සෑදීම කරන්නේ කවුද? නාල න්‍යෂ්ටිය. නාලකගේ කාර්යය තමයි මනමාලි මුණ ගැසීම. නේද? ඒ නිසා අපමහත්යේ කාර්යය කරන්නේ ආ. ඒ නිසා එයා පරාගනාලයක් හදනවා කල්ල කෝෂය දක්වා. දැන් කල්ල කෝෂයේ මේ පරාගනාලය සම්බන්ධ වුණාට පස්සේ මේ පරාගනාලය මොකක්ද සම්බන්ධ කරගන්න. මෙතනින් පහළට ඔන්න ජනක න්‍යෂ්ටිය ඊළඟට එන්න පටන් ගන්නවා. ජනක න්‍යෂ්ටිය ළමයි පත් වෙනවා කුණ්‍ය න්‍යෂ්ටි දෙකක් බවට.
කියන්නේ අර මනමාලයට තනියෙන් යන්න බෑ කියලා දෙන මනමාලෙකුත් හදා ගන්නවා. ඒකල තමයි මේක දිගේ පහළට එන්නේ. මේ මා ඇවිල්ලා තමයි මේ නාලෙ දිගේ ඇවිල්ලා මේ කල්ල පොස්සෙනාට එනවා. ආවට පස්සේ මේ පරාකනිකා මේ න්‍යාස් දෙක තමයි ඔය තියෙන්නේ. එතකොට මේ තමයි ජනක න්‍යාස්ති මේවට කියන්නේ. නේද? ජනක න්‍යාස්ති වල මේ න්‍යාස්ති දෙකට දැනම දානවා පරාග න්‍යාස්ති නැත්නම් පුණ්‍ය න්‍යාස්ති කියලා. මේ පුණ්‍ය න්‍යාස්තියෙන් එක න්‍යාස්තියක් ගිහිලා මෙන්න මේ දෙකත් එක්ක සංසෙත් වෙනවා. ඒ කියන්නේ ද්‍රව න්‍යාස්ති දෙකත් එක්ක සංසෙත් වෙනවා. අනෙක් පුණ්‍ය න්‍යාස්තිය මෙන්න මේ ඩිම්බ සෛලයත් එක්ක සංසෙත් වෙනවා. මම මේ ඩිම්බ සෛලය පහළට දාලා දෙන්න. ඩිම්බ සෛලය පහළින් ගන්න මොකද දැන්වත් හරි. නැත්නම් ඔක ගමු. මේක තියෙන්නේ. මම ඩිම්බ සෛලය කිව්වා නිසා මේකත් එක්ක සංසෙත් වෙනවා. මේක සංසෙත් වෙනවා මෙන්න මේ ද්‍රව න්‍යාස්ති දෙකත් එක්ක. කරන්නේ නැහැ. ඒකට මේක නෑ අපි ගත්තොත් මනමාලිගේ ගෙදර ඉඳලා තියෙන පුතා. මනමාලිය ඉඳලා තියෙනවා. මනමාලිගේ සහායට දෙන්නෙක් ඉඳලා තියෙනවා. නේද? තව ජයමංගල ගාථා කියන්නේ මෙතන ප්‍රතිද්‍රව සෛල තුනක් ඉන්නවා. තව ගෙදරට ආපු තව කට්ටියක් ඉන්නවා. මෙතන දෙවන මනමාලියෝ තමයි මේ. නේද? මල් කුමාරයෝ. මේගොල්ලෝ තමයි ජයමංගල ගාථා කියන්නේ. ඉතින් ආපු එක මනමාලයක් මේ අර දෙවන මනමාලියොත් එක්කත් විවාහයක් සිද්ධලා වගේ මට පේනවා. නේද? ඒ දෙවන මනමාලෙට ඔයගොල්ලෝ අඳිනකොට පරිස්සමෙන් ඈ. ඊළඟට මේ ඉන්නේ අනෙක් මනමාලය තමයි මේ ඩිම්බර් සයිලත් එක්ක සංසිඳන මෙයා වෙන්නේ දෙවන මනමාලය. නේද? මේකට කියන්නේ පුණ්‍යස්ටි කියලා. ද්‍රවණ්‍යස්ටි දෙකත් එක්ක පුණ්‍යස්ටියක් සංසිඳන අනෙක් පුණ්‍යස්ටිය ඩිම්බර් සයිලත් එක්ක සංසිඳන අනාගතයේ බීජය නිර්මාණය වෙනවා. දැන් මොන ළමයි පරාගනකාරී ඉවරයි. මේ පරාගනකාරනාට පස්සේ කලලය මේ කලකෝෂය දක්වා ඩිම්බර් සයිලය ඇවිල්ලා සංසිඳනක් ඉවරයි. මේ පුණ්‍යස්ටිය මේ ඩිම්බර් සයිලත් එක්ක එකතු වීම තමයි සංසේචනය කියන්නේ. සංසේචනයෙන් පස්සේ ළමයි මලක අර වටේ ලස්සන තිබුණු දලපත්‍ර, මණිපත්‍ර, ඊට මේ පරාග දායනී හැම මේ කලංකය කියලා ඔක්කොම හැල්ලා ගිහිලා මේ ගෙඩිය වගේ කොටස විතරයි තියෙන්නේ. මේ ගෙඩිය වගේ කොටස විතරයි තියෙන්නේ. මේක තමයි එන්නේ වර්ධනය වෙන්නේ. කොහොමද වර්ධනය වෙන්නේ? මේක තියෙන මේ ඩිම්බකෝෂ බිත්තිය අනාගතයේ ඵලය බවට පත් වෙනවා. මතක තියාගන්න. ඩිම්බකෝෂ බිත්තිය මොකක්ද බවට පත් වෙන්නේ? ඵලය. ඩිම්බ ආවරණ බීජ ආවරණ බවට පත් වෙනවා. සංසේචිත වූ ඩිම්බයේ බීජය බවට පත් වෙනවා. සංසේචිත වූ මෙන්න මේ ද්‍රවණ්‍යස්ටි දෙක අනාගතයේ කලල කෝෂය ගුණ කෝෂය බවට පත් වෙනවා. රයිට් ඒකෙන් කතාවයි බලමු. දැන් අපි බීජයක් ගත්තොත් පුතා අපි දුකෝ බීජයක් නමක් කියනකෝ දැන් බීජයක් අපි දුමු මේවා කජු කුහුලම් කජු කුහුලේ මේ තියෙන කුහුලම කියලා මේ නැට්ටනේ මේ විශාලව තියෙන කජු කුහුලම. ඒතර මේකේ මේ තමයි බීජය. ඒතර මේ බීජයේ මෙන්න මේ බීජා මේ බීජය මෙන්න මේ කොටසට කියන්නේ ඵලය කියලා. මේක තමයි අපි කන එක නම. ඇත්තටම ඵලය කියන්නේ බීජය වලේ තියෙන. නමුත් අපි කන්නේ මේක. කජු වල කන්නේ නැට්ට වල තියන්න. කජු කුහුලම කියන්නේ වෘන්තය. පුෂ්ප වෘන්තය මහත් වෙලා ආහාර ගබඩල් තමයි කජු කුහුලම ඉදලා තියෙන්නේ. මේක තමයි බීජය. මේකේ වටේ තියෙන මේ කොටස කියන්නේ කණ්ඩ බැරි මේ කුච්චල අයින් කරන කොටස තමයි අපි කියන්නේ ඵලය කියලා. ඒක තමයි ඵලය. මේ ඵලය හැදුනේ ඩිම්බ කෝෂ පිටියේ. ඊට පස්සේ මේකේ වටේ තියෙන ඇතුලේ තියෙන මදය මේ මදේ හැදුනේ මෙන්න මේ ද්‍රවණ්‍යස් දෙක සංසිඳලා හැදිච්ච බ්‍රණ කෝෂය. මේක වටේ තියෙනවා තමයි මේ බීජාවරණයක තව පොඩි ආවරණයක් තියෙනවා. ඒක හැදුනේ මේ ඩිම්බ ආවරණ වල. මේක ඇතුළේ ළඟ විතර කලලයක් තියෙනවා. කලලයක් කියන්නේ අනාගතයේ ගස නිර්මාණය වන පට කොටස. ඒකෙන් තමයි අනාගතයේ හැදුනේ ගස නිර්මාණය වෙන කොටස. අනාගතයේ ගස නිර්මාණය වෙන කොටස මෙතන. මේක තමයි කලලය. මේ කලලය හැදුනේ සංසේචනයේ වූ ඩිම්බෙන් තමයි මේක හැදුනේ. ඒත් අපි මේක පැල කරාට පස්සේ මේක තමයි මේ ගුණ කෝෂය ආධාරයෙන් පෝෂණය ලැබෙමින් බීජ මූලය කියන්නේ මූල ළමයි මූල බීජ ආත්‍රයක් වර්ධනය වෙන සිද්ධ වෙනවා. ඒක තමයි අනාගතයේ ගහක් නිර්මාණය වෙන්නේ. තේරුම් ගන්නද? පැහැදිලිද? පරාගණය සහ සංසේචන කාර්යය සහ බීජයක් හදන ආකාරය ඔක්කොම පැහැදිලි නේද? රයිට්? ආයි චුට්ටක් පැහැදිලි කරගන්න. ඔන්න පුතා මනමාලයන් පාර්ශවය පරාගණිකාවේ නාරණ්‍යස්ත්‍යය ජර්ගණ්‍යස්ත්‍යය කියනවා. මේ කියන තැන්පත් වුණාට පස්සේ මේක තිරසීනීමේ මාධ්‍ය නිසා පරාගණාලයක් වර්ධනනවා නාරණ්‍යස්ත්‍යය මගින් මෙන්න මේ අල්ල කෝෂය දක්වා ඩිම්බ කෝෂය දක්වා. ගිහිල්ලා අර හිටපු පුණ්‍යස්ත්‍යය ජනකණ්‍යස්ත්‍යය පුණ්‍යස්ත්‍ය දෙකක් වඩපත් වෙලා මේ නාලයේ දිගේ පහළට ඇවිල්ලා ඊට පස්සේ පුණ්‍යස්ත්‍යය ද්‍රවණ්‍යස්ත්‍ය දෙකත් එක්ක සංසිඳන වෙලා අනාගතයේ බීජයේ ගුණ කෝෂය හදනවා. අපි කන්නේ ළමයි බීජවල ඵල බීජවල කන කොටස් තියෙන්නේ ඒක හදනවා. අපි අද්වල කන්නේ ළමයි ගුණ කෝෂය.
පෝෂණය කියන්නේ භ්‍රූණය කියන්නේ කලලය පෝෂණය කරන්න අපි ඒක භ්‍රූණ පෝෂණය තමයි කරන්නේ. ඊට පස්සේ මේ සංසේචන ඩිම්බේ තමයි අනාගතයේ කලලය බවට පත් වෙන්නේ. බීජයේ කලලය බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේක වටේ තිබුණ ඩිම්බ කෝෂ බීජයේ තමයි ඵලය බවට පත් වෙන්නේ. බීජයේ ආවරණය බවට පත් වෙන්නේ ඩිම්බ ආවරණය තමයි බීජ ආවරණය බවට පත් වෙන්නේ. සංසේචනයෙන් පස්සේ තමයි බීජ නිර්මාණලා බීජය තමයි පළ කරාට පස්සේ බීජ මූලය සහ බීජ අග්‍රය බීජ මූලයේ මේ කොටස බීජ අග්‍රයේ කොටස වර්ධනය වෙලා නව කලයක් බීජ සිද්ධ වෙනවා. right? දැන් එහෙනම් ඔය සම්පූර්ණ සංසේචන ක්‍රියාව පරාගණයෙන් පස්සේ අපි සම්බන්ධයෙන් මෙතන දාලා තියෙන පොඩි සටහනක් මේ පින්තූරයක් පින්තූර බලන්න අපි පැහැදිලි කිරීමක් කරමු. right? ඒක බලා ගන්න මේ පින්තූරය. මොකද්ද මේ වෙලා තියෙන්නේ බලන්න. ඔන්න ළමයි මේ තියෙනවා මල පිපිලා මේ පරාක්කනිකා උණු විභාජනයෙන් හැදෙන්නේ. මේ ඩිම්බ කෝෂය ගත්ත උණු විභාජනයෙන් හැදිලා ඊට පස්සේ තමයි මේවා තැම්පත් වෙනවා මේ කලංකේ මත තැම්පත් වෙලා ඊට පස්සේ තමයි මේ පහළ පරාගනාලයේ හැදිලා මේවා සංසේචන වෙනවා. පේනවද? සංසේචනලා දෙනවා. ඊට පස්සේ මේ සංසේචනය කියන්නේ ළමයි මේ ඩිම්බයයි පරාක්කනිකා එකතු වෙනකොට මේ සංසේචනය කියන එක හැදෙනවා තනි සෛලයක් යුක්තාණුවක්. යුක්තාණුව තමයි ඊට පස්සේ ළමයි බීජය බවට පත් වෙන්නේ. මේ තින්නේ කලලය. හරිද? ඊට පස්සේ මේ බීජාවරණ කියන්නේ මොකද වෙන්නේ? ඩිම්බකෝෂ මේ ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. ඒක තමයි මේ ඩිම්බකෝෂය තුළ මේ බීජ නිර්මාණලා තියෙන්නේ. පැහැදිලිද බලන්න? right? අපි සටහන් ලියගෙන යනවා. සටහන් ලියන්න. පරාග කලංකේ මත තැන්පත් වූ පසු කලංකේ මත ඇති සීනි ද්‍රාවණය නිසා උත්තේජනය වී පරාග ප්‍රරෝහණය ආරම්භ වේ. පරාග ප්‍රරෝහණය ආරම්භ වේ. කොහොමද ප්‍රරෝහණය? පරාග ප්‍රරෝහණය ආරම්භ වේ. ඉරවද? දැන් දෙකක් තියෙනවනේ මේ වාක්‍යය තුල. මොකක්ද එකක් සින්ද්‍රාවණය කියන එකයි. ඒ සින්ද්‍රාවණය සහ පරාග ප්‍රරෝහණය වෙනවා කියන එක. ප්‍රරෝහණය ආරම්භ. ඊට පස්සේ පරාග ප්‍රරෝහණයේදී පරාග නාලය කීලය ඔස්සේ වර්ධනය වී ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බ වෙත ළඟා වේ. පරාග නාලය තුල ඇති කුංජන්මානුව ඩිම්බ කෝෂය තුල වූ ඩිම්බේ සමග සංයෝජනය වෙලා ඩිම්බ කෝෂය තුල වූ ඩිම්බේ සමග සංයෝජනය වෙලා මොකද වෙන්නේ? ඩිම්බේ සමග සංයෝජනය වෙනවා. වීමෙන් යුක්තාණුවක් සෑදේ. අතර මෙම සංසිද්ධිය සංසේචන ලෙස හඳුන්වනවා. ඊළඟ මාතෘකාව මොකද්ද? පලහා බීජ නිපද වීම. පලහා බීජ නිපද වීම. හොඳයි. නින්දේ නෑ කට්ටිය නේද? සංසේචන පසුව යුක්තාණුව සෑදෙන අතර එය කලලයක් බවට විකසනය වේ. ඒක කලලයක් බවට විකසනය වෙනවා. සංසේචනයේ පසුව පුෂ්පයේ වෙනස්කම් රසක් සිදු වේ. ඒක ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂයේ ඵලය බවට පත් වේ. ඩිම්බ කෝෂයේ ඵලය බවට පත් වෙනවා. දෙක ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණ බවට පත් වෙනවා. තුන සංසේචනීය ඩිම්බයේ බීජය බවට පත් වෙනවා. හතර ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් මණිපත්‍ර දලපත්‍ර රේණු කලංක ආදිය හැලී යාම සිදු වෙනවා. ඒවා වේලිලා හැල්ලා යනවාමයි අවසානයේ ගෙඩිය විතරයි තියෙන්නේ. බීජයේ ඩිම්බ කෝෂයේ කොටස් ටික විතරයි තියෙන්නේ. ඇතැම් පුෂ්පවල මණිපත්‍ර සංසේචනයෙන් පසුවද හැලී නොවන අතර ඒවා මාංශල වී පලාවරණය හා බද්ධ වී පවතී. ළමයි සමහරක් වගේ මණිපත්‍ර කියලා මම කිව්වේ අර වර්ණවත් නැති පොළ පාටපත්. ඒවා තියෙනවා peerවල, ජම්බුවල, වම්බට කියන්නේ බටුවල සහ මැංගුස් වල ඕල් දකින්න පුළුවන්. මේ ගෙඩියත් එක්කම ඇලිලා තියෙනවා මණිපත්‍ර හැලෙන්නේ නැතුව තියෙනවා. තේරෙනවද? එනකොට අනික් පුෂ්පවල ගොඩාක් ඒ වගේ ළමයි මණිපත්‍ර හැලෙනවා. peer, ජම්බු නේද? ඊට පස්සේ බටු සහ මැංගුස් වල බීජාවරණේ මේ මණිපත්‍ර හැලෙන්නේ නැතුව එහෙම තියෙනවා. හරිද? ඊළඟට කියන්නේ පුතේ අපට ස්පීඩ් කරනවා මොකද පාඩම වල කරන්න ඕනේ මම. right? ටොපික් 2 තුනක් තියෙනවා.
මොනින් වල ගන්නවා රයිට් මොනින් වල පාතනෝ පලණය මොකක්ද පාතනෝ පලණය කියන්නේ පාතනෝ පලණය කියන්නේ පරාගණය නොවි පලහට ගන්නවා පාතනෝ තාත්තා නැතුව කල හැදෙනවා වගේ පරාගණය කියන්නේ පිරිමිසයිලනේ පිරිමිසයිල නැතුව ළමයි පලහට ගන්නවා නම් අපි කියනවා ඒකට පාතනෝ පලණය කියලා කියවනේ යමු පාතනෝ පලණය සංසේචනයෙන් තොරව පලහට ගැනීමේ ක්‍රියාවලිය පාතනෝ පලණයයි ලෙස හැඳින්වෙන්නේ එමගින් ඇතිවන පළවල බීජ නොපිහිටයි උදාහරණ මිදි දොඩම් ඇපල් තමයි දැන් ඔයාලා දන්නවා මිදිස් ඊළාට දොඩම් ඇපල් නැට හැපෙනවා අඩුයි මොකද පාතනෝ පලණයෙන් හැදෙන පරාගණය නොවි හැදෙන සෛලවල බීජ අසාර්ථකයි ඒ සාමාන්‍ය අපි ලංකාවේ තියෙන දොඩම් ගෙඩියක් කෑවොත් කනවට වඩා ළමයි එළියට විසි කරන්න තියෙනවනේ නේද කනවට වඩා අපිට එළියට විසි කරන්න ඕන හැබැයි අපි වෙන රටකින් ගෙනාවු දොඩම් ගෙඩියක් කෑවොත් එහෙම අපේ කටට හැපෙන ඵල ප්‍රමාණය අඩුයි මේ බීජ ප්‍රමාණය අඩුයි නේ අපි දොඩම් ගෙඩියක් කාලා සමහරට බික්කක් කාලා ඒක බීජයක්වත් නැහැ කටට හැපෙන්නේ හේතුව ඒවා පාතනෝ පලණයෙන් නිපදවගත්ත ඒවා නිසා පැහැදිලිද පුතේ right පාතනෝ පලණයේදී මතක තියාගන්න බීජ හැදෙන්නේ නැහැ බීජ හැදෙන්නේ right ඊළඟට 11 හරි ඊට පස්සේ අපි යමු 12 පිටුවට පලහා බීජ ව්‍යාප්තිය පලහා බීජ ව්‍යාප්තිය right පලහා බීජ ව්‍යාප්තිය ශාකයක හටගත් පලහා බීජ මව් ශාකයෙන් ඈතට විසිරීම හෙවත් ව්‍යාප්තිය සඳහා හේතු කීපයකි පලහා බීජ ඈතට ව්‍යාප්ති වෙච්ච ළමයි එකක් තමයි මේ බීජයේ මේ කියන්නේ ඒ ශාක වර්ගයේ මේ අකණ්ඩ පැවැත්මට මොකද ඒකට තරංගය අඩු වෙනවනේ මව් ශාකයේ ළඟම වැටිලා පැලවුනොත් ඒවා මැරෙනවා ළමයි බීජ පැලවෙන්නේ මගුලට පැහැදිලි කරන්න ඕනේ නේද වෙලාව කියන කමන්නේ අපි මේ පාඩම ඉවර කළාම පන්තිය නතර කරන්නේ right මේ බලන්න අපි ගත්තොත් මේ අඹ ගහ මේ තියෙන මොන ගහක්ද අඹ ගහ මේ අඹ ගහේ මේ අඹ අදිච්ච අඹ තමයි මේ තියෙන්නේ සාමාන්‍ය එක අඹ ගහක දන්නවා අඹ ගෙඩි 400ක් විතර හැදෙන්නත් පුළුවන් මේ අඹ ගහ ළඟ මේ ගෙඩි ඉදිලා පැලවෙලා වැටුනොත් ඒ කියන්නේ ඉදිලා පැහිලා ඉදිලා වැටුනොත් නේද මේ අඹ ගහේ තියෙන ගෙඩි ඉදිලා පැහිලා බීමට නැමිලා බාර වෙලා ඒක නෙමෙයි වැටුනේ නේද ඒක පැලවෙනවා ඊට පස්සේ ඒක පැලවෙලා හැදෙනවා චුට්ටි පැල අඹ පැල පොඩි පැල ගොඩයි දැන් ඇයි එතනම වැටුනේ මේ ඈතට ව්‍යාප්තුනේ නෑ කාලයක් යනකොට අපි හිතාගෙන ඉන්නවා මේ තව ටික කාලෙකින් අපේ වත්ත සම්පූර්ණ අඹ වනයක් බවට පත් වෙයි කියලා නේද ඒ වුණාට මේ අඹ වනේ මෙම අඹ ගස් හැර වෙනත් අඹ ගස් තිබේද මෙම අඹ ගස් හැර වෙනත් අඹ ගස් තිබේද නේද වෙනත් අඹ ගස් තියෙන විදියක් නෑ මොකද මේ ඔක්කොම මැරෙනවා මව් ශාකයේ යටතේ ඉන්න නිසා ආලෝකයේ ජලය වගේ දේවල් මේවට නොලැබී ගිහිල්ලා මේවා හැලුණාට වෘණ පෝෂණය පෝෂණය ලැබෙමින් හැලෙලා වුණාට පස්සේ ළමයි මේවා හැලෙලා වුණාට පස්සේ ලොකු ගස් බවට පත් වෙන්නේ කරන්නේ ලොකු ශාක බවට පත් වෙන්නේ මොකද මෙයාට අවශ්‍ය සාධක සමග තරගයක දෙන්න සිද්ධ වෙනවා right අපි නැත්නම් බලමු ළමයි මොනවද කියලා පාතන පන්න ගැන අපි කතා කරන්නේ ශාක හටගත් පලහා බීජ මව් ශාකයෙන් අතර විසිරීම හෙවත් ව්‍යාප්තිය සඳහා හේතු කිහිපයකි. අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරංගය අවම කර ගැනීම. නව වාසස්ථාන සොයා ගැනීම. අලුත් වාසස්ථානට යන්න. විවිධත්වයෙන් වැඩි වීම. පලිබෝධකයන්ගෙන් හා රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වීම. ස්ථාන වලට මොනවද තරංගය අවම කර ගැනීම. නව වාසස්ථාන සොයා ගැනීම. විවිධත්වයෙන් වැඩිවීම පලිබෝධිකයන්ගෙන් හා රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වීම
පලිබෝධකයන්ගෙන් හා රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වේ. එයාගත්ත නේද? පලිබෝධකයන්ගෙන් හා රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වේ. ඉඳත්තෙන් වැඩි වාසස්ථානසයන් තරංගයවම කර පලහා බීජ ව්‍යාප්තන ක්‍රම මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ළමයි ශාකවල පලහා බීජ ව්‍යාප්තිය වෙන ප්‍රධාන ක්‍රම හතරක් මේක සතුන් මගින් සුළඟ මගින් ජලය මගින් පෝෂණය යාන්ත්‍රණය මගින් පිපිරීම මම ලියා ගන්න. ලියාගත්තද? ඊළඟට බලමු පුතා මේ බීජ සතුන් මගින් ව්‍යාප්තිය සඳහා තියෙන හැඩ ගැසීම් මොනවද කියලා. දැන් සතුන් මගින් පලහා බීජ ව්‍යාප්තියට අනුවර්තන. එක ආහාරද ගත හැකි මාංශල කොටස් තිබීම මොනවද උදාහරණ පුතා? උදාහරණ දෙන්න මොනවද? අඹ ගස් ලබු. මාංශල කොටස් වලට ඒවා කණ්ඩ කියලා සත්තු මේව ඈතට අරන් යනවා. අරන් ගියාම ඉබේම ළමයි බීජය ඈතට යනවා. ඈතට ව්‍යාප්ත වෙනවා. ඒ බීජ ව්‍යාප්ත වීම සඳහා ඈතට ව්‍යාප්ත ස්ථාන අනුවර්තනය තමයි මේ බීජවල කණ්ඩ කොටස් තියෙනවා. අපි කියනවා ආහාරයට ගත හැකි මාංශල කොටස්. දෙක ආකර්ෂණීය වර්ණයක් දැරීම. ආකර්ෂණීය හින්දා සත්තු රැවටලා මේ ඈත ගන්න උදාහරණ කදි කුහුලන් කෙසෙල් වගේ. රාමුටන් ඕන තරම් උත්ලියන් උදාහරණ ගන්න. ඇලීමට උපකාර වන කොකු හෝ රෝම ආදිය දැරීම. උදාහරණ නාගදරණ තුත්තිරි ඇපල්. ඒතර සත්තුන්ගේ ඇඟේ ඇනිලා යනවා ළමයි මේවනේ. උදාහරණ සමහරක් අය කැලෑ පාරවල ගෙනකොට තුත්තිරි ඇනිනවා කලිසම් වල. ගවුම් වල නේද? ඒතර ඒවා ඕගොල්ලෝ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අයින් කරොත් එimhe ගෙදෙට්ට තුත්තිරි ඇවිල්ලා. නේද? සමහර වෙලට ගමේ තුත්තිරි කොළඹ යනවා. කට්ටිය උදේ පාන්දර නැගිටලා කොළඹ යන්න එනකොට අනිපාරක් දිගේ තුත්තිරි ඇඟෙන්ලා ඒවා කොළඹ ගිහින් බලනකොට කොළඹදි තමයි දකින්නේ ඒවා අයින් කරනකොට මේ ඈත ගම්පලත් වල තිබ්බ තුත්තිරි කොළඹ ගිහිල්ලා නේද? ඒතර අපේ එළිය තමයි ගිහිල්ලා තියෙන්නේ. රයිට් නාගදරණ තුත්තිරි අපල මම මේ පිටුරේ දාලා දෙනවා ඒක අපි නම් කරමු ඊළාට. ඉඬරු ඔලින්ද මදටිය කරවිට. ඉඬරු ඔලින්ද මදටිය කරවිට. රයිට්. ඔලින්ද මදටිය කරවිට. අපි පින්තූර ටික පිටක් බලමු පුතා. ඔය පින්තූර ටික නම් කරලා ඉමු අපි. ඔතන දිලා සතුන් සුළඟ ජලය මේ හැම ක්‍රමයකින්ම පරාගණය වෙනසට හැඩ ගෙහෙච්චවා තියෙනවා. රයිට්? බලමු අපි. වෙනත් පින්තූර ඔයගලන්ට. උපසර නම් කරන්න A පින්තූර ලිස්ට් එක නම් කරන්න යමු මනට A තුත්තිරි. මෙතන A තුත්තිරි. B කියන්නේ මොකද්ද මෙතන මේ? තක්කාලි. තක්කාලි. C කියන්නේ මොකද්ද? නාගදරණ. දැන් නෑ එඬරු සතුන් මගින් පරාගණය නේවා තමයි මේ කියන්නේ. මේක කටු නිසා පරනවා මේක ඵල නිසා පරනවා. කටු නිසා ව්‍යාප්ත වෙනවා බීජ මේක ඵල නිසා බීජ ව්‍යාප්ත වෙනවා මේක සතුන්ගේ හැඩයක් වගේ නිසා ව්‍යාප්ත වෙනවා. C කියන්නේ එතකොට එඬරු. D කියන්නේ මොනවද? මිදි. ඒක අර සතුන්ට ආහාරයක් නිසා බීජ ඇතුළේ ව්‍යාප්ත වෙනවා. G කියන්නේ ඔලින්ද. රතු පාට දන්නවද? ඔලින්ද. ඒවා අර හැඩය කෘමීන්ගේ හැඩ ගන්න නිසා කෘමීන් රැවටලා මේ ඇත්තට අරන් යනවා. G කියන්නේ ඔලින්ද. ඌට ඉඳ තියන්නේ පොඩි ලියා ගන්න ඉතින්. H කියන්නේ කොමඩු. සතුන් මගින් පරාග මේ ව්‍යාප්ත වෙන එක. කොමඩු. සතුන්ට ආහාරයක් කොටස් තියෙනවා. I කියන්නේ කරල් හැබ. කරල් හැබ කියන්නේ සතුන්ගේ ඇඟේ දැවටිලා යන જાතියක්. මේවා ගමේ ගොඩේ අය අර හාව කාපු තැන පෙන්නන්න කියලා ඔක අල්ලන කොට ළමයි එක සැරේම ඇදලා කටු වෙරෙනවා ඇඟේ. නේද? I කියන්නේ කරල් හැබ.
චේ කියන්නේ ළමයි අලිගඩ පෙර. අලිගඩ පෙර. කේ කියන්නේ ඉරින්. 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 ඊ කියන්නේ මොකද්ද? රඹුටන්. රඹුටන්. එල් කියන්නේ දන්නවලු අන්නාසි. අන්නාසි. F කියන්නේ නාගදරන කොක්කක් වගේ තියෙන ළමයි සත්තුන්ගේ ඇඟේ එල්ලිලා යන එක. සතුන් මගින් ගමන් කරන එක. right? so ඒ සෙට් එකම ළමයි සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජ සහිතව නිකන් දාලා තියෙන්නේ. අපි යමු ඊළඟ සුලක මගින් යන්නේ මොනවද බලමු යන්න. A මේක කියන්නේ කුබුක්. 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 B ගම්මානු. 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 C කෙකටිය. 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 C කෙකටිය. D හොර හොර ස්නාකය. ඔයලම පාත් මේ පියාට වගේ තියෙනවා කැරක් කැරක තමයි ඈතට බීජ ව්‍යාප්ත වෙන්නේ. E කියන්නේ හීම. 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 F වලට කියන්නේ මහෝගනි. 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 G කියන්නේ තොටිල්. තොටිල. තොටිල. සුලගේ ව්‍යාප්ත වෙන්නේ තොටිල. G තොටිල. H කියන්නේ මුරුංගා සුලගේ. ඔය සුලගේ සෙට් එක සුලගේ ව්‍යාප්ත වෙන බීජ. මුරුංගා. I කියන්නේ මොකද්ද මේ? වරා නැත්තම් මොනර කුඩුම්බිය. වරා හෝ මොනර කුඩුම්බිය. වරා මොනර කුඩුම්බිය. J කියන්නේ පුළුල්. 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 K කියන්නේ මොකද්ද? අඟුණ. ඒකත් තමයි අර පුල් මේ උඩ තියෙන වරා වගේම තමයි සුලගේ පාවෙලා එකක් අඟුණ. 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 වෙල් කියන්නේ රුක්කත්තන. රුක්කත්තන මේක නිකන් අර මේ අර කල කැරලි දින කොල කන්නේ ඒ වගේ. දෙපැත්තෙන් කෙලි කෙලි වගේ තියෙන. අඟුණ. M කියන්නේ තොටිල ඉස්සෙල්ලා නම් කරාද නෑනේ තොටිල. නම් කරාද තොටිල? නම් කරා. මෙතන තොටිල ගත්තේ නේද? ඒක තොටිල දෙක. ඔව්. M එක තමයි නම තොටිල. M තොටිල. M එක තොටිල ඒක උඩ එක දියදාංග. 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 right මහගොනේ අපි ලිව්වා නේද පුතා? ඔව්. හරි. එතකොට මේක දියදාංග වගේ තමයි. ආව පෙති වගේ තියෙන එකක්. එන් වලට තමයි දියදාංග දාන්න. තව මේ වගේ පෙත්තක් වගේ තියෙන එකක් තියෙනවා මට මතක නෑ ඒක. right. මතක් බලන්න ඈ. මේ දෙක ටිකක් එක වගේ තොටිල මෙසල දියදාංග. දියදාංග එකක් තියෙනවා මේ වගේම එකක් මට මතක නෑ. හරි. ඊළඟට අපි යමු ජලය මගින් සුලංග මගින් ව්‍යාප්තිය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. සුලංග මගින් ව්‍යාප්තිය පිළිබඳව. සුලංග මගින් පළහා බීජ ව්‍යාප්තියට තියෙන අණු වර්ධන. උඩ ටික ඉවර කරන්නේ අපි.
උදාහරණ ලියලා ඉවර කරේ නැත්නම් ආහාර ගත හැකි මාංශල කොටස් තිබීම උදාහරණ ලියුවා නේද උදාහරණ? ඔව් සර්. right. එතකොට පොතේ ලියන්න තියෙනවා අපිට. සුළඟ මගින්. ටික නේද? ඔව්. සුළඟ මගින් ටික ලියන්න. සුළඟ මගින් ව්‍යාපෘති වලට අනුවර්තන ලියාගෙන යන්න ළමයි පොඩ්ඩක් මේක බලන්න. ඩිස්ප්ලේ පේනවද ඔබට? නෑ නේ. සුළඟ මගින් ව්‍යාප්තිය සදා තියෙන ගැසීම නේද රයිට් මේ තියෙනවා සුළඟ මගින් බීජ ඵල හා බීජ ව්‍යාප්තියට අනුවර්තන ලියන්න පාවීමට ආධාර වන කෙඳි වැනි විව දැරීමට උදාහරණ වරා ඔට්ට ඉඟුල් ඉඟුල් ඊළඟ පාවීමට ආධාර වන තටු වැනි විව තටු වගේ ළමයි පාවෙන්න පහසු වෙන දිනවා හොර ගම්මාළු මුරුංගා වරා පලහා බීජ ශාකයේ අග්‍රස්ථය හටගෙන ගොඩක් උඩ ළමයි බීජ හා පල හැදෙනකොට සුළඟේ ගසාගෙන යන පහසු නිසා මහෝගනි හොර හරි දැන් මට මතක් වුණා පුතා අර මේ ඵලය මේක කැලණි තිස්ස අර පෙති දෙකක් ආව නේද එක වගේ නිසා ඔයගොල්ලෝ නම් කරන්න එන් වලට ඉස්සලා නම් කරපු උසටන එන් වලට කැලණි තිස්ස කියලා. කැලණි තිස්ස. කවුද මම කියන එක? අර පෙති ඔය ජී වලට නම් කරන්නේද දියදාංග කියලා. ඒ වගේම එකක් තියෙනවා ඒ වගේම පෙති හැදෙන එක කැලණි තිස්ස කියනවා. කැලණි තිස්ස. ඒවා නම් පිළි. හරි මේක ගත්තා ඊට පස්සේ මහෝගනි හොර ඊට පස්සේ බීජිතා සෑල්වින් ඕකිඩ් බීජ හා ඵල විශාල ප්‍රමාණයක් ඇති වෙන මට උදාහරණ තෘණ මහෝගනි වරා කොට්ට මේ ළමයි බීජ විශාල ප්‍රමාණයක් උපදිනවා ඔත සුළඟේ ගසාන නිසා බීජ අපත යනවා සමහර සුළඟේ ගසාගෙන බීජ ඔළුවේ ඔළුවෙත් ඇවිල්ලා තැම්පත් වෙනවා දැන් ඔය ඉස්කෝලේ වලින් ඉන්නකොට නේද නගර බදලිතු කැලෑ බද ඉස්කෝලේ ඉන්නකොට කැලේ තියෙන ඔය සමහර බීජ සුළඟේ කුළුම් වගේ පාවලා එනවා. එනකොට සමහර ළමයි පොඩි සපෝට් එකක් දෙනවා. පර බීජ ව්‍යාප්තියට කටෙන් පිවිනවා. ඈතට යන්න කියලා. නේද? සමහර වෙලාව ඔළුවෙත් තැම්පත් වෙනවා, වහල් තැම්පත් වෙනවා, පාරවල් තැම්පත් වෙනවා. මේවා කැල වෙන්නේ නැහැ. හැබැයි ඒ නිසා බීජ ගොඩක් තැම්පත් නිසා ලැබෙන බීජ ප්‍රමාණය වැඩි සුළඟ මගින් ව්‍යාප්ත වෙන බීජ. රයිට්? ඊට බලමු ජලය මගින් ව්‍යාප්ත වෙන බීජ තියෙන හැඩගැසීම් පිළිබඳව ලියන්න. ජලය මගින් බීජ හා ඵල ව්‍යාප්තියට අනුවර්තන. පාවීමට ආධාර වන සයිබර තන්තුමේ පලාවර්ත දැරීම. උදාහරණ පොල් කොට්ටම්බ දිය කතුරු ජලය මගින් පරාගන වන බීජ වලට උදාහරණ හරි අනිත් පැත්තේ ළමයි ඊළඟ පිටුවේ මම දාලා තිනවා මේකට උදාහරණ පින්තූර ටික ඒ පින්තූර ටිකේ පොල් වෙනවා මෙන්න දැන් උඩ සමහරට වැව් ආශ්‍රිතව ගිය තියෙනවා නම් සමහර නෙළුම් වල තියෙනවා ළමයි මල් වල පෙති ටික හැලුණාට පස්සේ නෙළුම් මලේ පෙති හැලුණාට පස්සේ ඒකේ බීජ ටික ඔන්නෝම තියෙනවා පොඩි කෝප්පයක් වගේ මේකේ මතු පිට ඔයගොල්ලෝ බැලුවොත් මෙන්න මේ සිදුරු ගොඩක් තියෙනවා මේ සිදුරු ASCII බීජ තියෙනවා තේරෙනවනේ ඊපස්සේ මේක මෙතනින් දිනාපත් වෙලා ජලය මත පාවෙලා යනවා ළමයි නිකන් බෝට්ටුවක් වගේ ගිහිලා කොහේ හරි තැම්පත් වෙලා දිනලා මේ කොටස බීජ ටික එතන හැලිලා බීජ පැලවීම සිද්ධ වෙනවා. පැහැදිලිද? අපි ඔය කියන්නේ ස්පොන්ජිමය ව්‍යුහයක් කියලා කියන්නේ ස්පොන්ජි නෙවෙයි. පැහැදිලිද? ඉතින් පින්තූරේ අපි නම් කරමු ළමයි. A කියන එක තමයි පිටුවාංක 13 A කියන එක. මේ වගේ මම ඉඳලා තියෙන එක ලියන්න. නෙළුම් කියලා. ඕල් නෙළුම් දෙවර්ගයක් තියෙනවා. ඊළාට B වලට ලියන්න කොට්ටම්බ.
අර කොට්ටාම්බ මේ වගේ දේවල් ව්‍යාප්ත වෙන ළමයි ජලයෙන් පොල් නේද? දිය කඳුරු වගේ ශාක බීජ ව්‍යාප්ත වෙන්නේ ජලයට වටනම ජලයේ කරා තමයි ගමන් කිරීම සිදු වෙන්නේ. ජලයේ පාවෙලා ගමන් කරනවා නේද? right. එතකොට අපි මේ පිටු අංක 13 ඉන්නේ 13 වෙනි පිටුව අපි කොටස් නම් කරා. දැන් අපි ඒක ලියාගෙන යමු. පාවීමට ආධාර වන හැඩති පලාවරණ දැරීම. උදාහරණයක් ලොමු. වාතයේ පිරි කවච දැරීම. වාතයේ පිරි කවච දැරීම. right? වාතයේ පිරිච්ච කවච සිදුරු තියෙනවා. උදාහරණ ඕලු. 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 right? ඊළඟට අපි යනවා මාතෘකාව ස්පෝටනය කියන්නේ පිපිරීම මගින් බීජ ඇතුළට ව්‍යාප්ත වීමට අනුවර්තන. පිපිරීම මගින් බීජ ව්‍යාප්තියට තියෙන අනුවර්තන මොකක්ද? right? දැන් පිපිරුණු ළමයි බීජ ගොඩක් ඇතුළට ව්‍යාප්ත වෙනවා. පිපිරීමේදී බීජ ඇතුළට ව්‍යාප්ත වෙන්න එහි බීජ නිදහස්ව තියෙනෝනේ ඵලය තුල. නේද? අපි හොල්ලලා බලනකොට ඵලය ඇතුළේ බීජ හෙල්ලෙනවා. විශේෂයෙන් කරල් හැදෙන ශාක ඔය මේ කව්පි මුං ඇට රණවර නේද? ඉපිල් වගේ ශාක කූඩලු වගේ ශාක ළමයි. ඒවයි බීජ ඵලය ඇතුළේ බීජ හෙලවෙනවා සද්ද එනවා. හැබැයි උඩ කොස් ගෙඩියක් කොල්ල හොලනකොට බීජ සද්ද එනවද කොස් ගෙඩිය ඇතුළේ බීජ ටික හෙලවෙනවද? නෑ ඒක බීජ ව්‍යාප්ත වෙන ස්පෝටනේ නෙවෙයි. ස්පෝටනේ පිපිරෙනකොට බීජ ඇතුළේ ව්‍යාප්ත නම් බීජ ඇතුළේ නිදහස තියෙන්න ඕන සහ එක සැරේම පුතේ ආවොත් මේ බීජ පිපුරුනකොට බීජ ඵල කන පිට හැරලා එක සැරේම බීජ ඇතුළේ විසිරෙනවා. ඔල මුං ඇට වේලෙනකොට කවුපු වේලෙනකොට බීජ ඵලයේ පුපුරලා බීජ ඇතුළේ ව්‍යාප්ත වෙනවලු දැකලා ඇති. නේද? right. ඒ බීජ ව්‍යාප්ත වෙනවා. right. එතකොට ඒකෙන් ස්පෝටනේ ගැන අපි පොඩි සටහනක් දාගමු එන ස්පෝටනේන් බීජ ව්‍යාප්තිය පිළිබඳව. right. තියන්න. ඵල තුල බීජ නිදහස්ව තිබීම ඵලයේ වියලෙන සුළු විවික්මනි වේලෙන්න ඕනේ. ඵලයේ පැලෙන මුදුස්තර ධාරයක් ප්‍රගතිය. දැන් දන්නවා මේ කව්පි වල එහෙම පැත්තක් තියෙනවා. මුංචි එහෙම කරනකොට ඒක පැලෙන පැත්තක් තියෙනවා පුපුරන. කැඩෙන්නේ. අනිත් පැත්තේ තියෙන දුස්තර කෙන්ඩා ඒ පැත්තෙන් කැඩෙන්නේ නැහැ. ඒතර අර මුදුස්තර ධාරයේ දිගේ තමයි වේලෙනකොට පැල්ලා බීජ ටික ඇතුළට විසි වෙන්නේ. හරිනේ? ඊළඟට නිදසුන් රබර් මදටිය බණ්ඩක්කා කුඩ. රබර් මදටිය බණ්ඩක්කා කුඩ. රබර් මදටිය බණ්ඩක්කා කුඩ. එතකොට පිපිරීම සඳහා ස්පර්ශයේ තෙත්වීම හෝ වේලි පරිසර තත්ත්ව හේතු වෙනවා. සමහර විට ළමයි ස්පර්ශ වලට පුපුරනවා තියෙනවා. තව සමහරව තෙත්තුණු ගම වහිනකොට වැස්ස මගින් තෙත්තිච්ච ගමන් පුපුරන මේ පළ තියෙනවා. ඊළඟට සමහර අය මේ පොඩි බීජ වගේ වරන් ඔකේ වතුර බින්දුවක් ගෑවිච්ච එකම තමයි බීජ පුපුරලා මේ පළේ පුපුරලා බීජ අතර විසි වෙනවා. right. ඊළඟට බීජ ව්‍යාප්ත වෙලා ඉවරයි. ඊළඟට අපි කියන පුතා බීජ ප්‍රවාහණය පිළිබඳව කතා කරමු. බීජ පැලවීම ගැන කතා කරමු. බීජ ප්‍රවාහණය right. බීජ පැලවීම නෝත් බීජ ප්‍රවාහණය ගැන කතා කරමු. right. මේ සටහන කියවන මේ ටික කියලා දාමු. බීජ ප්‍රවාහණයේදී ජලය මගින් බීජ පත්‍ර තුල ඇති එන්සයිම සක්‍රිය කර ඒ සංචිත්ත වී ඇති සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙලා ජලය ලබාගෙන එන්සයිම් සක්‍රිය සරල ආහාර බවට පත් කරලා බවට ජීර්ණය කරයි. එම ආහාර මගින් බීජ මූලය හා බීජ අංකුරය වර්ධනය කර බීජ පැලවීම ආරම්භ වෙනවා. දැන් මොන මම හිතලා පැහැදිලි කරන්නම්. දැන් මේ බීජයක් තියෙනවා. හරිද? එතකොට මේකේ මෙතන තමයි කලලය හිතන්න. දැන් මොන මේ බීජය. බෝධි බීජයක විතර තමයි කලලය තියෙන්නේ බෝධි බීජ. මේක ළමයි වියලිව තියෙන තාක්කල් මේකේ ජලයේ හේක නිසා එන්සයිම සක්‍රිය නැතුව හිමින් ශ්වසනය කරමින් අවුරුදු කීපයක් 2 3 4ක් තුනක් ගත කරන්න පුළුවන් මේ කලලයට මේ වෘණ පෝෂයෙන් මේ බීජයේ වෘණ පෝෂයෙන් පෝෂණය ලැබෙමින් සෑහෙන කාලයක් මේ කලලයට ජීවියව පවතිනවා.
ඕනට වඩා වැඩි කාලයක් ඉන්න බෑ පුතා. අවුරුදු 20ක් විතර හිටියොත් මේ ගුණ පෝෂණය ඉවරනම මේ කලලයක් මැරෙනවා. මොකද මෙයා පෝෂණය කරන්නේ මේ ගුණ පෝෂණය නිසා. පැහැදිලිද? ඊළඟට තමයි මේක ජලය අපි මෙගෙන්න දැම්මම බීජයක් පැලවෙන එකක් වෙන හේතුව බීජයේ එන්සයිම සක්‍රිය වෙලා ශ්වසනයේ වේගයක් වේගවත් වෙනවා. එහෙනම් තමයි තෙමුණු වීගෝනියක් අල්ල බැලුවොත් රත් වෙලා තියෙන්නේ. මොකද මේ ශක්ති නිෂ්පාදනය වේග වෙන නිසා ඒ ශක්තිය කොටසක් තාප ශක්තිය බවට පත් වෙන නිසා. දැන් මේ ඵලය මේ අලලේ කියන කොටස තමයි ජලය ලබාගෙන වේගෙන් ශ්වසනය කරලා ශක්තිය ඉදලා මේක වර්ධනය පටන් ගන්නකොට බීජ අග්‍රේ වර්ධනලා ඉහළට වර්ධනනවා බීජ මූලයේ පහළට වර්ධනය කරලා මූලය හැදෙනවා. හරිනේ? හරි. එතකොට බීජයක් පැලවීමට අවශ්‍ය සාධක තියෙනවා. ඒ සාධක තමයි ජලයයි උෂ්ණත්වයයි. ජලයේ උෂ්ණත්වය දැන් ජීවිතාවය. ජලයේ උෂ්ණත්වයයි ජීවිතාවයයි ඒ වගේම ඔක්සිජන් මානවය. ජීවිතාවය තව ළමයි ශ්වසන නිෂේධය කියලා එකක් බලපනවා. ශ්වසන නිෂේධක සත්‍ය වාතය ජලය උෂ්ණත්වය වාතය ජලය උෂ්ණත්වය ජීවිතාවය ශ්වසන නිෂේධය. right මේක තමයි ප්‍රධාන වශයෙන් බලපාන සාධක. මේවයි ළමයි සමහරක් බාහිරින් බලපාන සාධක නෙවෙයි බාහිර සාධක කියලා. බාහිර සාධක කියන්නේ බාහිරින් අවශ්‍ය ඒවා. තව තියෙන අභ්‍යන්තර සාධක කියලා. තව එකක් තියෙනවා කලලේ පරිණතිය. කලලයේ පරිණතිය. අභ්‍යන්තර සාධක කියලා තව තියෙනවා. අභ්‍යන්තර සාධක. ඒතර සාධක වර්ග දෙකයි බාහිරයි අභ්‍යන්තරයි. මොනවද බාහිර සාධක? ජලයේ බාහිරයි. උෂ්ණත්වයේ බාහිරයි. වායුව බාහිරයි. හැබැයි ජීවිතාවේ අභ්‍යන්තරයි. ශ්වසන නිෂේධක අභ්‍යන්තරයෙන් බලපාන එකක්. කලල පරිණතිය අභ්‍යන්තරයෙන් බලපාන. දැන් ඔයගොල්ලෝ ලපටි අඹ ගෙඩියක් කරන් වෙල පෙළ කරන් කියලා පෙළ වෙන්නේ නැහැ කලලේ පරිණතිය. ළමයි සමහර ඒ වගේ ගහේ ගෙඩිය තියෙද්දිම පෙළ වෙන එක වළක්වන්න ශ්වසන නිෂේධක දෙනවා. දැන් ඊතර කොස් ගෙඩියක, පැල ගෙඩියක, වරක ගෙඩියක ගෙඩිය විතර වැටෙන්න කලින් ගහේ උඩදී පෙළ වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි ශ්වසන නිෂේධකෙ කියනවා. ඒ කොස් ටික එළියට ඇවිල්ලා ටික බේරුණාට පස්සේ තමයි ශ්වසන නිෂේධක අයින් වෙලා බීජ පෙළ වෙන්නේ. ජීවිතාව කියලාම බීජ කලලේ මැරෙනම් බීජ පෙළ වෙන්නේ නැහැ. ඕක සමහරට ඉන්දුවට ටිකක් බැදලා පෙළ කරන්න බලන්න පෙළ වෙන්නේ නැහැ. නේද? කලලේ මැරෙන නිසා. ඒ වගේම වායුව අවශ්‍ය ඔක්සිජන් වායු ශ්වසනයට අවශ්‍ය නිසා ඔක්සිජන් වායු ශ්වසනය මේ බීජ පෙළ වෙන්න අවශ්‍ය උෂ්ණත්වය අවශ්‍යයි, ජලය අවශ්‍යයි, ආලෝකය අවශ්‍යයි නේද? ආලෝක අවශ්‍ය පෙළ වුණාට පස්සේ පත්‍ර හැදුනගෙන් පස්සේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නයි ආලෝකය අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් සමහරවිට පටල ගන්න එපා. ආලෝකයේ බීජ පෙළ වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් කවදාවත් අපිට බීජ පස්සේ යටට දාලා පෙළ කරන්න බෑ. පස්සේ යටින් බීජ පෙළ කරන්නේ. සමහර බීජ පෙළ කරන්නේ පස්සේ යට කරනවා. යට කරාම ආලෝකය වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි බීජ පෙළ කිරීම සඳහා ආලෝකය අවශ්‍ය නැහැ මතක තියාගන්න. තේරුණානේ? right. අපි එහෙනම් ස්ෆෝටනයේ බීජ ප්‍රවණය ගැන කතා කරන්න යන්නේ. බීජ ප්‍රවණය සඳහා අවශ්‍ය සාධක කියලා පුතා මම කියන්නම්. 1 බීජයේ ජීවිතාවය. අවශ්‍ය සාධක ලියන්න. බීජයේ ජීවිතාවය. 2 වාතය නැත්නම් ඔක්සිජන්. 3 ජලය. 4 උෂ්ණත්වය. ඒක මම කරමු. ඉවද? දැන් පුතා මේ බීජ ප්‍රවණයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම. රූපවල දැක්වෙන අන්දමට වීදුරු නල 5කට මුම් බීජ තමා සකස් කරගන්න. සකස් කරගත් නල තුල මුම් බීජ ප්‍රවණය වන්නේ දැයි දින 3කින් 4කින් පමණ පරීක්ෂා කරනවා. අවශ්‍ය සාධක මෙන්න මේ අවශ්‍ය කරන පරීක්ෂණය. මේ පිටුල දිහා බලන්න. මේ නම් කරන්න දෙන්නේ මම නම් කරලා දීලා තියෙන්නේ. බලා ගන්න එක දිහා. මේ තියෙන ළමයි පුළුන් ඇඹ හයි කරලා තියෙන්නේ. ඒක නම් කරලා නැත්තම් ලියන්න පුළුන් ඇඹ කියලා. පුළුන් ඇඹ මේ පළවෙනි මේකට දාලා දෙන පුතා බලා ගන්න පළවෙනි අත ඔහු දිහා ඒ වලට වියලි පුළුන් සහ මුම් බීජ. ඒ කියන්නේ මේක තෙතමනේ නෑ ළමයි. ජලයේ නෑ. නිසා මේක බීජ පැලවෙන්නේ නෑ. දෙවෙනි එකට දාලා තියෙනවා මුම් බීජ තියෙනවා මේකේ. මුම් ඇට ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ජලය තියෙනවා. වාතය ඉවත් කරනවාමයි. රත් කරලා නටවලා නිවාගත්තම ජලයේ වාතය අයින් වෙනවා. ඒක තෙල් තට්ටුකුත් දාලා තියෙනවා. මොකද වාතය ජීවිත කරනවා. නිසා මේකට වාතය ලබා දීලා නැහැ. right?
තුන්වෙනි එකේ ළමයි මොනවද? තෙත පුළුන් තියෙනවා. සීතකරණයක් පුදුන කියන මේකට උෂ්ණත්වය නැහැ. හතරවෙනි එක ළමයි තෙත පුළුන් මුං බීජය තියෙනවා. තෙත පුළුන් මුං බීජ. තැඹු මුං බීජ තියෙනවා. තම්බල ගත්තාම බීජයේ කලලේ මැරෙනවනේ. ඒක තැම්බිච්ච මුං බීජ පැලවෙන්නේ නැහැ. ඒතර අවසානයේ ළමයි තෙත පුළුන් සහ මුං බීජ දායකන වෙනවා. මේකේ බීජ පැලවෙලා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? පළවෙනි එකේ ළමයි අඩුයි මොනවද? වීලි පුළුන් සහ තෙතමනේ අඩුයි. ජලය අඩුයි. දෙවෙනි එකේ අඩුයි වාතය. තුන්වෙනි එකේ අඩුයි සීතකරණයේ තියෙන නිසා උෂ්ණත්වය. හතරවෙනි එකේ අඩුයි කල්ලේ ජීවිතාවය. බලන්න මේ සාධක හතර නිසා මේවා බීජ පැලවෙන්නේ නැහැ. මේකට සාධක ඔක්කොම ලැබෙන නිසා බීජ හොඳින් පැලවෙනවා. එහෙනම් අපි මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. A B C D කියන නලවල තෙතමනේ පළවෙනි එකේ නැත්ත අවසානයේ විතරක් තෙතමනේ තියෙනවා. නැත්ත නෙමෙයි sorry. නැත්ත එකයි අනික ඔක්කොම නැත්ත. පළවෙනි එකේ වියලි පුළුවන් අනිත් ඔක්කොගේ මේ වගේ ළමයි තෙතමනේ තියෙනවා. දෙවෙනි එකේ ඔක්සිජන් ළමයි පළවෙනි එකේ තියෙනවා නැත්තේ B වල. ප්‍රශස්ත උෂ්ණත්වයේ නැත්තේ මොකේද? C වල. ප්‍රශස්ත උෂ්ණත්වය කියන්නේ සීතලයිනේ ඒකේ උෂ්ණත්වය නේ. ජීවිතාව නැත්තේ මොකේද? තම්බලා ගත්ත එක. ඒ කියන්නේ D වල. right? ප්‍රරෝහණය වෙන්නේ මොකද්ද? මේ ඔක්කොම ප්‍රරෝහණය වෙන්නේ අවසානයේ විතරක් ප්‍රරෝහණය වෙනවා E වල. මොකද සීල සාධක තියෙන නිසා. පැහැදිලි නිරීක්ෂණ නිගමනය කියවමු බලන්න. මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව පැහැදිලි වන්නේ තෙතමනේ ඔක්සිජන් ප්‍රශස්ත උෂ්ණත්වය හා බීජ වල ජීවිතාවය යන සාධක හතරම ඇති විට පමණක් බීජ ප්‍රරෝහණය වෙන බව. මේ අයුරින් එක් සාධකයක් හෝ නොලැබී ගියොත් බීජ ප්‍රරෝහණය නොවේ. බීජ පැලවෙන්නේ. right. අපි අනිත් පැත්තේ පිටුවට යමු ඊළඟ පිටුවට. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධකව සාධක පරීක්ෂණයක් කරා. අපි සාධක අවශ්‍ය බව පෙන්වන කුංචි පරීක්ෂණයක් කරා. පැහැදිලි නේද පුතේ? right. අපි යමු ඊට පස්සේ අවසාන පිටුවට ඕගොල්ලන්ගේ බීජ සුප්තතාවය කියන්නේ මොකක්ද කියලා. බීජ සුප්තතාවය කියන්නේ ළමයි බීජයක් පැලෙන්න අවශ්‍ය සියලු සාධක ලබා දුන්නත් බීජ පැල නොවි පවතිනවා සමහරට. අපි කියනකට බීජ සුප්තතාවය කියලා. ඒකට හේතුව ළමයි සමහරට කලලේ පරිණතිය වෙලා නැහැ. කලලයට අවශ්‍ය පරිණතිය තාම නැහැ. ලපටි කලලයක් තිබුණොත් පැලවෙන්නේ නැහැ. ඒක බීජ සුප්තතාවය. සමහර ඔක්සිජන් සහ ජලය ලැබෙන්නේ නැති බීජාවරණයේ ඝන වැඩි. නෙල්ලි වගේ දොඩම් වගේ බීජාවරණයේ ඝන නිසා බීජයට අවශ්‍ය ජලය ලැබෙන්නේ නිසා බීජය කුණි පැලවෙන්නේ නැහැ. බීජාවරණේ දි รา පත් වෙනකන් ඉන්නවා. නෙල්ලි වගේ පැල කරනකොට ළමයි පොඩ්ඩක් පුපුරලා කියන්නේ කලලා තමයි පැල කරන්න ඕනේ. ඒක කුණි පැලවෙනවා. දොඩම් වගේ පැල කරද්දී පුතා බීජාවරණේ ගලලා පැල කරන්න ඕනේ. තේක වගේ පැල කරද්දී තේක වල බූවක් තිනවා බීජය වටා බූව පුච්චන්න ඕනේ ළමයි. තේරෙන්නේ? right. ඉපිල් වගේ ශාක පැල කරද්දී පොඩ්ඩක් තම්බන්න ඕනේ. උණු වතුර දාලා තමයි පැල කරන්නේ කුණි පැලවෙනවා. තේරෙන්නේ? නිසා මේ වගේ අනුවර්තන උපක්‍රම පාවිච්චි කරලා අපිට බීජ පැලවෙන වේගය වැඩි කරන්න පුළුවන් බීජ සුප්තතාවයෙන් පසු වෙනවා. right. දීමු කියවමු බලන්න බීජ සුප්තතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රරෝහණය වන අත්‍යවශ්‍ය සාධක පැවතුනද බීජ ප්‍රරෝහණය නොවීමේ තත්ත්වය බීජ සුප්තතාවය ලෙස හැඳින්වේ. අහිතකර පරිසර තත්ත්වවලට අනුවර්තනීයකි. බීජ සුප්තතාවය කෙරෙහි පහත් සදාන් සාධක බලපායි. කලලයේ පරිණත නොවී තිබීම ඔක්සිජන් හෝ ජලය සඳහා බීජාවරණය අපාරගම්‍ය වේ. කියන්නේ ජලය හා ඔක්සිජන් ඇතුළට යන්නේ නැතිකම. කලලයට යන්නේ නැතිකම බීජාවරණේ ඝනයි. ඒකට ඇතුළට යන්නේ නැහැ. බීජ සුප්තතාවය ඉවත් කිරීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරනු ලැබේ. එවැනි උපක්‍රම කීපයක් තමයි මෙන්න. බීජ ප්‍රරෝහණයට ප්‍රථම ටික කලක් ගවඩා කර තැබීම. ටික දවසක් තියන්න ඕනේ බීජ පැල කරන්න කලින්. බීජ ප්‍රරෝහණයට පෙර පිටතින් නැති බූව කොටස් ඉවත් කිරීම. උදාහරණ තේක. ලියන්න උදාහරණ තේක. ලියන්න. බීජාවරණ ඉවත් කර ප්‍රරෝහණයට යොදා ගැනීම. උදාහරණ දොඩම්. බීජ ප්‍රරෝහණයට පෙර උණු ජලය තම්බා ගන්නවා. උදාහරණ ඉපිල්. ඊළඟ බීජ ප්‍රරෝහණයට පෙර තැලීම. උදාහරණ නෙල්ලි. ඊළඟට බීජ පැලවීම පිළිබඳව බීජ පැලවෙන ක්‍රම දෙකක් තියෙනවා. බීජ ප්‍රරෝහණයේ ප්‍රධාන ආකාර දෙකක එකක් අපිභවක ප්‍රරෝහණය අනිත් එක අදෝභවක ප්‍රරෝහණය. මොකද කියන්නේ? අපිභවක ප්‍රරෝහණයයි අදෝභවක ප්‍රරෝහණයයි. අපිභවක ප්‍රරෝහණයයි අදෝභවක ප්‍රරෝහණයයි. මොකද ළමයි අපි කියන්නේ? අපි කියන්නේ විද්‍යාවේ හැම වෙලාවෙම උඩ කියන අර්ථය තියෙනවා. අපි කියන්නේ හැම වෙලාවෙම උඩ කියන අර්ථය ඉහළ. අපි ශාක කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අපි ශාක කියන්නේ ශාක මත හැදෙන ශාක. ඒ කියන්නේ වේදුරු ඕකිඩ් වගේ ශාක ගස් මත හැදෙනවට කියන අපි ශාක කියනවා. හැම වෙලාවෙම විද්‍යාවේ අපි කියන්නේ ඉහළ. අපි චර්මය කියන්නේ ඉහළින්ම.
තියෙන චර්මය අපි චර්මය සමන. ඒ වගේම පත්‍ර වලත් ඉහළම චර්මය අපි චර්මය. අපි ශාක කියන්නේ ගස් උඩ හැදෙන එක. මේක අපි බහුම කියන්නේ පුතා භූමියෙන් උඩ. බීජයක් පැලවෙනකොට බීජ පත්‍ර පසෙන් උඩට එනවා නම් දැන් බීජය පැලවෙද්දී පුතා බීජ පත්‍ර පසෙන් උඩට එනවා. දැන් අඹ පැලයක් පැලවෙනකොට බලන්න බීජ පත්‍ර අවුපි නැත්තම් සියඹලා වගේ දේවල් පැලවෙනකොට බීජ පත්‍ර දෙක පසෙන් උඩට එනවා. නේද? මෙහෙම බීජේ මෙහෙම පෙට්ටි දෙකක් වගේ තියෙනකොට දැකලා ඇති. බීජ පත්‍ර පසෙන් උඩට එනවා. බීජ පැලවෙනකොට. හැබැයි පොල් ගෙඩියක් පැලවෙනකොට පොල් ගෙඩිය උඩට එන්නේ නැහැ නේ. ඒක බීජ ශාක ළමයි බීජ අංකුරේ විතරයි උඩට එන්නේ. නිසා බීජය පැලවෙන්නේ පස තුල ඉඳලා මේ සම්මනකට අදෝබහුම කියලා. පසෙන් උඩට ඇවිල්ලා පැලවෙනවා නම් අපි කියන එකට අපිබහුම ක්‍රමණය කියලා. අපිබහුම ක්‍රමයට පැලවෙන්නේ ද්විබීජ ශාක. අදෝබහුම ක්‍රමයට පැලවෙන්නේ මොකද කියන්න ඒක බීජ ශාක වල බීජ. නේද? ඒ කියන්නේ බී ඉරිඟු පොල් වගේ ශාක. පුවක් වගේ ශාක. පැහැදිලිනේ? right. අපි එනං එතන පොඩ්ඩක් බලාගමු මෙන්න. මේ තියෙන අපිබහුම ප්‍රවණය. බීජ පත්‍ර ශාකවල බීජ ප්‍රවණයේදී බීජ පත්‍ර දීප්ති පත්‍ර ශාකවල බීජ ප්‍රවණයේදී බීජ පත්‍ර මසු මතපෙට පැමිණේ. මේ අපි බහුම ප්‍රවණය කරලා පේනවා. මෙතන මේ පැලවෙනකොට බීජ මූලයේ වර්ධනලා බීජ පත්‍ර දෙක පස්සේ මුලට ඇවිල්ලා තමයි තියෙන්නේ. බීජ පත්‍ර දෙක තියෙනවනේ. පස්සේ හැලිලා යනවා. හැබැයි ඒක බීජ ශාකවල අදෝබහුම ප්‍රවණය. ඒක බීජ පත්‍රයේ ශාකවල දක්නට ලැබෙන අදෝබහුම ප්‍රවණයයි මේදී බීජ පත්‍ර පස්සේ මතපෙට නොපෙනෙන්නේ. පොල් සහ බී ශාක අපි දිහා බැලුවොත් මේවා වල පේනවා මේ බීජයක් පැලවෙන ආකාරය. මේ පස්සෙන් උඩට බීජ පත්‍ර යුගල එන්නේ නැහැ මේවා. අනිත් එක ඒක බීජ නිසා නේද? right. එහෙනම් උඩට පැහැදිලි අදෝබහුම ප්‍රවණය අපිබහුම ප්‍රවණය කියන මොකක්ද කියලා. නේද පුතේ? right. එහෙනම් නැවත ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වීඩියෝ එක බලන්න. දැන් තා පොඩ්ඩකින් මම වීඩියෝ එක ඔයගොල්ලන්ට දානවා. හැබැයි දවස් දෙකකින් විතර වීඩියෝ එක ඉස්සන්දලා යයි. ඊට කලින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් බලා ගන්න. වැඩි කාලයක් වීඩියෝ එක ප්ලේ කරන්න තියන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා ඔයගොල්ලෝ ඉක්මනින් ඒක බලලා අවසන් කරන්න. හොඳයි. එහෙනම් පුතා මේ ප්‍රජනනයේ පාඩම හරි දිගු පාඩමක්. වේගෙන් පාඩම ඉගෙනීම කටයුතු කරන්න බෑ මට. ඒ නිසා අපි තේරෙන විදිහට අපි වැඩි කරන්න යමු. ඔයගොල්ලෝ තේරෙන මට්ටමට වේගෙන් යමු. මම ටියුස් ඔයගොල්ලන්ට මේ සැරේ කීපයක්ම ලබා දුන්නට වැඩිපුර ටියුස් ප්‍රමාණයක්. ලබන සතියේ අපි කතා කරන්නේ මානවයාගේ ප්‍රජනනය සම්බන්ධ කොටස. මානවයාගේ ප්‍රජනනය. ඒ නිසා ඒ ටියුට් එක ලැබුණේ නැත්නම් ඒක ලබා ගැනීමට ඔයගොල්ලෝ මට නමුතුමක් ලබා දෙන්න කොහොමද ගන්න විස්තර ටිකක් අහගන්න. සමහර අයට මම පෝස්ට් කරලා ඉවලම ඒවා ලැබිලා නැද්ද දන්නේ නැහැ. මොනොත් මේ ඉදිරි සතිය තුල ලැබෙවි. රයිට් ඒක අරගෙන සූදානම් වෙලා ඉන්න ලබන සතියේ පාන. හොඳයි. මම ගෙදර වැඩ දැම්මේ නැහැ මේ දවස් ටිකේම. පොඩ්ඩක් මේ දවස් ටික පොඩ්ඩක් කාර්ය බහුල වෙලා තියෙනවා. බලමු අපි මම ඉදිරි සතිය තුල ටිකක් ගෙදර ටිකක් දාගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ගොඩක් වෙලා රැඳිලා හිටිය එක දිගටම පාඩම අවසන් කරගන්න හොඳ රිදෙන නැති මටත් වයින් නැති රයිට් පුතා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ට සම්ප්‍රාණනවා මොකටද ආයිබෝ එසේම